හරි. ඉතින් අද හදිසියෙම අමතර පන්තියක් පවත්වන්න බලාපොරොත්තු වුණේ අද උදේ පන්තියේදී අපි අද උදේ ඔන්ලයින් පන්තියේදී සාකච්ඡා කළා නතර කරපු 10 සහ 11 වෙනි අපේ නිබන්ධනයේ ක්‍රමලේඛන නිබන්ධනයේ 10 සහ 11 කියන ගැටලු දෙක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඉතින් මේ 10 සහ 11 ගැටලු දෙක කියන්නේ ටිකක් නෙමෙයි ගොඩක් සංකීර්ණ ප්‍රශ්න දෙකක්. ගොඩක් සංකීර්ණයි. ඉතින් සාමාන්‍යයෙන් මේ මට්ටමේ සංකීර්ණ ගැටලුවක් අපිට විභාගෙදී මුහුණ දෙන්න තරම් එහෙම ලොකු ගැටලු කවදාවත් විභාගෙදී ඇවිල්ලා නැහැ. බොහොම සරල මට්ටමේ ගැටලු තමයි සාමාන්‍ය විභාගෙදී ඉදිරිපත් කරන්නේ. මේ වෙනකොට මට ප්‍රෝග්‍රෑම් එක හදලා යවපු හැම දරුවෙක්ම විභාගෙදී එන ඕනම ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන් මට්ටමේ ශක්තිමත් දරුවෝ. ඒ කියන්නේ මේ පැස්කල් මේ මෙතෙක් මම උගන්වපු පැස්කල් ප්‍රෝග්‍රෑම් විශේෂයෙන් අද මම උගන්වපු repeat while for ව්‍යුහයන් සම්බන්ධයෙන් ප්‍රෝග්‍රෑම් එක ටයිප් කරලා ප්‍රෝග්‍රෑම් එක රන් කරගන්න මට්ටමට ඔයාලට පුළුවන් නම් ගැලීම් සටහන ඇඳලා ව්‍යාජකේතය ලියලා ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න පුළුවන් නම් කිසි දෙයකින් බය වෙන්න එපා මගේ පුතේ. 2021 සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයා මුහුණ දෙන ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නෙට ඔයාලට කිසිදු ගැටලුවකින් තොරව ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ලකුණු ටික මේ වෙනකොට ඔයා ලබාගෙන ඉවරයි. ඒ කියන්නේ මේ තරම් සංකීර්ණ ගැටලු මම මේ දැන් යන්නේ අපේ දැන් ඔයාලා අච්චුපොත අරන් බලන්න අච්චුපොතේ තියෙන මට්ටමට වඩා ගොඩක් එහාට මම ගිහිල්ලා තියෙන්නේ. දැන් ගොඩක් දුරට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මම ගොඩක් සංකීර්ණ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒකෙන් තමයි 10 සහ 11 මට්ටමේ ගැටලු එන්නේ නැහැ. හැබැයි අපි මේ මට්ටමේ ගැටලුවකට සූදානම් වෙලා යනවා කියන්නේ කිසිම විදියකින් ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්නය සඳහා බය වෙන්න ඕන නැහැ. එතකොට ඔයා සතුව වගකීමක් තියෙනවා මේ වෙනකොට ඔයා ගනිපු ස්කිල් එක. දැන් මේ ප්‍රෝග්‍රෑමින් පාඩමේ මේ වෙනකොට ඔයා ගනිපු හැකියාව මේ ජනවාරි මාසේ ඔයා මුහුණ දෙන විභාගය දක්වා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වගකීම ඔයා සතුයි. හොඳේ? මට හැම වෙලාවෙම මම ප්‍රෝග්‍රෑමින් කතා කරනවා. ඉදිරියේදී කතා කරනවා. හැබැයි සාමාන්‍ය අපිට සාමාන්‍ය පන්ති ආරම්භ වෙන දිනයක් ගැන දැන් නිශ්චිතවම කියන්න අමාරුයි මේ රටේ තියෙන තත්ත්වය හැටියට සමහරවිට ජනවාරි දක්වාම මේ විදිහට අපිට කැමරාවකින් එහෙම නැත්නම් පරිගණක තිරයකින් ෆෝන් එකකින් අපි මුණ ගැහෙනම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා මින් ඉදිරියට මේ මුළු අවුරුද්දම. හැබැයි එහෙම වුණත් මම ඔයාලව විභාගය සඳහා හොඳින් සූදානම් කරවන්න ඕන. ඒ වගකීම මම සතුයි. ඉතින් ඒකින්ද ඒ වගකීම උපරිමයෙන් මම ඉටු කරනවා. ඒ වගකීම උපරිමයෙන් ඉටු කරන බවට මම පොරොන්දු වෙනවා. හැබැයි ඔයාලා සතුවක් කීමක් තියෙනවා මේ කියලා දීලා අවබෝධ කරවපු දේවල් අඛණ්ඩව පවත්වාගෙන යන එක අඛණ්ඩව ඒ විභාගය දක්වා ඒ දේවල් ග්‍රහණය කරගෙන ඉන්න එක ඔයාලා සතු වගකීමක්. පැහැදිලිනේ? හරි. ඉතින් එහෙනම් අපි කතා කරමු මුලින්ම 10 වෙනි ප්‍රශ්නේ. මේ ක්‍රමලේඛන පාඩමේ 10 වෙනි ප්‍රශ්නේ මම පොඩ්ඩක් පෙන්නන්නම්. දැන් මෙතන ඉන්නවා නම් යම්කිසි දරුවෙක් මේ නිබන්ධනය Taman සතුව නැති ඒ අයත් ඉලක්ක කළා මම මේ පෙන්නන්නම්. මෙන්න මේක තමයි 10 වෙනි ගැටලුව. එතකොට මේ ගැටලුවේදී කියලා තියෙනවා ටක් විශාලනය කරොත් මේකේ කියලා තියෙනවා යම් සංඛ්‍යාවක දී ඇති සංඛ්‍යා ප්‍රමාණය සෙවීම සඳහා වන පහත ගැලීම් සටහන සම්පූර්ණ කරන්න කියලා. ඒතර ගැලීම් සටහන දීලා තියෙනවා. මේ ගැලීම් සටහනට අදාළව ව්‍යාජකේතයක් හිස්තැන් සහිතව දීලා තියෙනවා. ඒතර ඔයාලට පේනවා ගැලීම් සටහන තුලත් හිස්තැන් තියෙනවා. එතකොට මේ ගැලීම් සටහන සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වගේම ව්‍යාජකේතය සම්පූර්ණ කරන්න ඕනේ. මේක තමයි ඔයාලට පැවිලිලා තියෙන අභියෝගය වෙන්නේ. ඉතින් අපි දන්නවා ව්‍යාජකේතයක් හරියට ලියා ගන්නවා කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ලියන එක මහා අමාරු දෙයක් නෙමෙයි. රයිට්. මොකද්ද මෙන්න මේ කියන මේ ගැටලුවේදී කියවෙන මේ ගැටලුවේදී කියවෙන සංඛ්‍යාවක ඇති සංඛ්‍යා ප්‍රමාණය කියන්නේ සංඛ්‍යාවක ඇති සංඛ්‍යා ප්‍රමාණය කියන්නේ ප්‍රමා හම්බු ලෙස ලියනවා සංඛ්‍යාවක් මේ 2021 අවුරුද්ද. මම හම්බු ලෙස ලිව්ව උදාහරණයක් 2021 අවුරුද්දනේ අපි ඉන්නේ. මොකද්ද මෙතන සංඛ්‍යා කීයක් තියෙනවද? මේ සංඛ්‍යාව තුල සංඛ්‍යා කීයක් තියෙනවද? මේ සංඛ්‍යාව තුල සංඛ්‍යා කීයක් තියෙනවද පුතේ? අපි ඉක්මනට එවන්න. මේ සංඛ්‍යාව තුල සංඛ්‍යා 4ක් තියෙනවනේ. සංඛ්‍යාව තුල සංඛ්‍යා 4ක් තියෙනවා. එතකොට යම්කිසි අගයක් ලියුවාම උදාහරණයක් මම තව එකක් ලියනවා මගේ දුරකථන අංකය. මේ සංඛ්‍යාව තුල සංඛ්‍යා කීයක් තියෙනවද? මම මේ ලියපු සංඛ්‍යාව තුල සංඛ්‍යා කීයක් තියෙනවද? 10ක් තියෙනවා. එතකොට දැන් ගැටලුව පැහැදිලිනේ. ගැටලුව පැහැදිලි. එතකොට මේ සංඛ්‍යාව තුල තියෙන සංඛ්‍යා ගන්න හොයන්න නම්
දැන් යම්කිසි සංඛ්‍යාවක් දැන් ප්‍රෝග්‍රෑම් එකකින් අපි මේ වැඩේ කරන්න නම් මේක ගණනය කරද්දී කවුන්ට් එකක් යන්න වෙනවානේ. සංඛ්‍යාවක තියෙන සංඛ්‍යා ගණන හොයන්න වෙන්නේ කවුන්ට් එකකින්. අපි මිනිස්සු විදියට අපි මේක දිහා බලලා 1 2 3 4 5 6 7 8 9 10යි කියලානේ ගණන් කරේ. ඒත් කවුන්ට් එකක්නේ. මිනිස්සු විදියට අපි මේක ගණන් කරන්නේ 1 2 3 4යි. එහෙමනේ. එතකොට මනසින් හරි මේක ගණනය කරනවා එක තැනක ඉඳන් එක් කෙලවරක ඉඳන් අනෙක් කෙලවරට අපි ගණනය කරනවා මනසින්. එහෙම නේද? මම ලොකු සංඛ්‍යාවක් මේ කෙලවර ඉඳන් අල කෙලවරට ලිව්වොත් පුතේ ඔයා මනසින් එකින් එක 1 2 3 4 5 6යි කියලා ගණනය කරන්න වෙනවා. ඒ කියන්නේ කවුන්ට් එකක් කරන්න වෙනවා. කවුන්ට් එකක් කියලා අදහස් කරන්නේ ඒකනේ. කවුන්ට් එකක් කරන්න වෙනවා. එතකොට අපි ඔන්න පළවෙනි සංඛ්‍යාව 1යි කියලා ගණනය කිරීම කරා. 1යි 2යි 3යි 4යි. අපි එහෙම ගණනය කරද්දී අපිට එක සංඛ්‍යාවෙන් සංඛ්‍යාව අයින් කරගන්න වෙනවා. එක්කෝ ඉස්සරහා පැත්තේ ඉඳන් පිටිපස්සට පුළුවන්. එහෙම නැත්නම් පිටිපස්සේ ඉඳන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි කියලා සංඛ්‍යාවෙන් සංඛ්‍යාව ඉවත් කරා නම් මේ වැඩේ කරගන්න පුළුවන්. right. එහෙනම් අපිට ගැලීම් සටහනේ යම් ප්‍රමාණයක් දීලා තියෙන හින්දා අපිට මේ වැඩේ බොහොම පහසුයි. right. මේ වැඩේ බොහොම පහසුයි. මම මුලින්ම අපිට දීලා තියෙන ගැලීම් සටහන ඇඳ ගන්න. start අපිට දීලා තියෙන ගැලීම් සටහන මම මුලින්ම ඇඳ ගන්න මෙතන. ඊට පස්සේ තියෙනවා සංඛ්‍යා ගණන x කියලා අරන් තියෙනවා සමානයි බිඳුවයි කියලා අරන් තියෙනවා. ඒක process එකක්. ඒක හින්දා මෙහෙම කොටු කරලා තියෙනවා. සංඛ්‍යා ගණන x සමානයි බිඳුවයි කියලා අරන් තියෙනවා. right. ඊට පස්සේ කැමරාව පොඩ්ඩක් උස්සන්නම්. right. ඊට පස්සේ ඉන්පුට් එකක් තියෙනවා ආදානයක්. අපි දන්නවා සාමාන්‍යයෙන් ගැලීම් සටහනක උඩ තියෙන්නේ ආදානයක්නේ. ඉන්පුට් එකක් වෙන්නේ නැති කියලා අපි උපකල්පනය කරනවා. ඒ ව්‍යාජකයේ දිහා බැලුවහමත් අපිට එහෙම හිතන්න පුළුවන්. අන පුනර්කරණය ආරම්භ වෙනවා. මේ විදිහට පුනර්කරණය ආරම්භ වෙනවා. පුනර්කරණය ආරම්භ වුණ ගමන්ම කොන්දේසිය යොදලා තියෙනවා. පුනර්කරණය ආරම්භ වෙච්ච ගමන් කොන්දේසිය යොදලා තියෙනවා. කොන්දේසිය බ්ලැන්ක් තියෙන්නේ. එතකොට කොන්දේසිය තෘප්ත වන දිශාවට පුනර්කරණය සිද්ධ කරලා තියෙනවා. n සමානයි n. එතන මෙතන පාවිච්චි කරලා තියෙන වචනයක්. මෙන්න මේ වචනේ ගොඩක් වැදගත්. අපි කලින් දවසක කතා කරා div. n div 10. මේක කැල්කියුලේෂන් එකක් දාලා තියෙනවා කැල්කියුලේෂන් බොක්ස් එකක. right. ඊට පස්සේ ආයෙ තියෙනවා කවුන්ට් එකක් x සමානයි x ධන 1. ඒක බිඳුවෙන් පටන් ගනිපු කවුන්ට් එකක්නේ x සමානයි x ධන 1. ඊට පස්සේ මේක මෙහෙම දෙට ගෙනල්ලා තියෙනවා. හරිනේ? ඊට පස්සේ no කියන පැත්තට ඩිස්ප්ලේ එකක් තියෙනවා. ගිහිල්ලා එන්ඩ් වෙලා තියෙනවා. කොහමනේ? රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට දීලා තියෙන්නේ ගැලීම් සටහන හිස්තැන් ප්‍රධාන වශයෙන් හිස්තැන් 3ක් ලබා දීලා තියෙනවා. සංඛ්‍යා තුල සංඛ්‍යාද ඉලක්කම්ද සංඛ්‍යා තුල සංඛ්‍යා තුල ඇති ඉලක්කම් වෙන්න ඕන නේ. ඔව් ඒ දරුවා අහපු ප්‍රශ්නේ නිවැරදි. මදුෂි අහලා තියෙනවා සංඛ්‍යා තුල යම් සංඛ්‍යාවක් තුල ඇති ඉලක්කම් ප්‍රමාණය නේ. ඔව් අපි යන්නේ ප්‍රශ්නේ පොඩ්ඩක් නිවැරදි කරගමු. මේ දරුවා කියපු එක හරියි. මේ ප්‍රශ්නේ මම හදපු ප්‍රශ්නයක්. සංඛ්‍යා තුල ඇති ඉලක්කම් ප්‍රමාණය කියලා දාමු. නේ? යම් සංඛ්‍යාවක් ඇති ඉලක්කම් ප්‍රමාණය. සංඛ්‍යාව තුල ඇති ඉලක්කම් ප්‍රමාණය. යම් සංඛ්‍යාවක් තුල ඇති ඉලක්කම් ප්‍රමාණය කියලා දාගන්න. හරි. ඊට පස්සේ right. හරි. මම මේක මෙහෙම කියලා දෙන්නම්. අපිට මෙන්න මෙතන ගැටලුවක් නැහැ. මේකෙන්ට අපිට හිතා ගන්න පුළුවන් අපි සංඛ්‍යාව මේකට ඇතුළත් කරන්න ඕනේ. එහෙනම් මෙතන අනිවාර්යෙන් තියෙන්න ඕන input. නැත්නම් ආදානය කරන්න input number. input number කියන එක තමයි ඇත්තේ. input number.
එතකොට ඇතුළත් කරන ලබන සංඛ්‍යාව මොකක් විදියටද පුතේ අපි ගන්නෙ? දැන් අපි මොකක් හරි එකකට මේක ආදේශ කරන්න එපා, විචල්‍යයකට පවරන්න එපා මේ ආදානය කරන ලබන සංඛ්‍යාව. ඒතර විචල්‍ය විදියට ගන්නෙ මොකද්ද? දැන් x කියන එක අරන් තියෙනවා කවුන්ට් එකකට. x සමාන x ධන 1 කියලා අපිට පේනවා කවුන්ට් එකකට අරන් තියෙනවා. එතකොට මොකද්ද මේ n සමානයි n div 10 කියලා කියන්නේ? මොකද්ද පුතේ div කියන්නේ? div කියන්නේ මොකද්ද කියලා මට ඉක්මනට ටයිප් කරලා එවන්න. මොකද්ද div කියන්නේ? div කියන්නේ මොකද්ද? div කියන එකේ අපි කියනවා divide. එහෙම නැත්නම් division කියලා කියනවා. මොකද්ද මේ මෙතනදී මේ div කියන එකෙන් අදහස් වෙන්නේ? මට ටයිප් කරලා එවන්න බලන්න මොකද්ද මේ div කියන එකෙන් අදහස් වෙන්නේ කියලා. ඔව්. බොහොම හොඳයි. div කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ පූර්ණ සංඛ්‍යාමය බෙදීමක්. div කියන්නේ මොකද්ද? පූර්ණ සංඛ්‍යාමය බෙදීමක්. හොඳට මතක තියාගන්න ඕනේ div වලින් අපි කරන්නේ පූර්ණ සංඛ්‍යාමය බෙදීමක්. div වලින් කරන්නේ පූර්ණ සංඛ්‍යාමය බෙදීමක්. එතකොට මේකෙන් කරන්නේ මොකද්ද? මේකෙන් කරන්නේ සාමාන්‍ය බෙදීමක්. සාමාන්‍ය බෙදීම. සාමාන්‍ය බෙදීම. ඊට පස්සේ අපිට තව වචනයක් අහු වෙනවා mod කියලා. මොකද්ද පුතේ mod කියලා කියන්නේ? mod. mod කියන්නේ MOD කියන්නේ ඉතිරිය. බෙදීමේදී ඉතිරිය. මතක තියාගන්න MOD කියන්නේ බෙදීමකදී ඉතිරිවන අගය. ඉතිරිවන අගය. එහෙනම් හොඳට මතක තියාගන්න ඕන ප්‍රෝග්‍රෑම් කොට මේක Java ප්‍රෝග්‍රෑම් වෙන්න පුළුවන්, Python වෙන්න පුළුවන්, Pascal වෙන්න පුළුවන්, එහෙම නැත්නම් C++ වෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් අපි යම්කිසි බෙදීමක් සිද්ධ කරද්දී බෙදීමේ ලකුණ පාවිච්චි කරොත් ඒක සාමාන්‍ය බෙදීමක්. උදාහරණයක් විදියට 3 බෙදීම 2 මම උපකල්පනය කරනවා. 3 බෙදීම 2 දී උත්තරේ වෙන්නේ පුතේ 1.5යි. 3 බෙදීම 2 දී උත්තරේ වෙන්නේ 1.5යි. ඒ වගේම 3 div 2 කියලා ගත්තොත් 3 div 2 කියලා ගත්තොත් උත්තරේ 1යි. මොකද 3 2ෙන් බෙදුවහම 3ට 2 ඒවා 1යි, දෙවරක් 1 2යි, ඉතුරු 1යි. එතකොට මෙන්න මේ 1 කියන එක අපි ගන්නවා බෙදීමේදී ලැබෙන පූර්ණ සංඛ්‍යාමය අගය. ඒ කියන්නේ div කියලා දැම්මොත් දශමය බෙදීමකට යන්නේ නැහැ නේ. දැන් අපි මේක මෙතෙන්ට අපි දන්නවනේ දශම තිතක් තියලා මෙතෙන්ට බිඳුවක් ගන්නවා. 10ට 2 ඒවා 5යි, දෙවරක් 5 10යි, බිඳුවයි. ඔහොමනේ අපි බෙදන්නේ. ඔහොමනේ බෙදන්නේ නේ. එතකොට 1.5 මෙතන උත්තරය ආවේ මේ විදියට. හැබැයි අපි div පාවිච්චි කරා නම් මෙතන මෙහෙම div පාවිච්චි කරා නම් මගේ පුතේ දශමය බෙදීමක් සිද්ධ කරන්නේ නැහැ. දශම තිතක් ගන්නෙ නැහැ. පූර්ණ සංඛ්‍යාමය බෙදීමක් විතරයි. එතකොට div දැම්මොත් පුතේ උත්තරේ අගය කීයද? 1යි. එතකොට mod කියලා කියන්නේ දැන් මෙතන එන්නේ එකම තමයි. මොකද 3ෙන් 2ක් අඩුවම 1යිනේ. mod කියන්නේ මෙන්න මේ බෙදීමේදී ඉතිරි වෙන අගය. දැන් තවත් උදාහරණයක් ගත්තොත් තවත් උදාහරණයක් ගත්තොත් 10 බෙදීම 7 ගත්තොත් පුතේ අපි දන්නවා මෙහෙම මම මෙහෙන් ලියන්නම් 10 7ෙන් බෙදුවොත් 10ට 7 ඒව 1යිනේ 10ට 7 ඒව 1යි 7 වරක් 1 7යි ඉතුරු 3යි දශම තිතක් තියලා බිඳුවක් ගන්න 30ට ගත්තොත් අපි 7 වරක් චක්‍රය ගත්තොත් 7 වරක් 1 7යි 2 14යි 3 නේ 28 එහෙනම් 3යි 7 වරක් 3 28යි ඉතුරුයි 2ක් නේ ඉතුරුයි 2ක් තව බිඳුවක් ගන්න 20ට බැලුවොත් අපි බැලුවොත් තව 4 එතකොට අපි ගන්නවා 38යි කරදුනානේ එතන 21යි එතනනේ 28 ඉන්නේ එතන 4ක් වෙනවා නේද 4ක් වෙනවා 4ක් 4 28යි 2යි ඊට පස්සේ 20ට බැලුවොත් 14ට 2යිනේ ඔහොම එනවනේ ඔහොම බෙදෙන්නේ නැති ගානක් ඔහොම යනවා එතකොට 1යි මෙහෙම ගත්තොත් 1.4යි 2යි ඔහොම උත්තරේ එනවා හරි එතකොට අපි ගත්තොත් 10යි mod sorry 10යි div කියලා මගේ පුතේ div කියලා මං ගත්තොත්
div කියලා. div කියලා ගත්තාම මේ දශමය බෙදීමක් සිද්ධ කරන්නේ නැහැ. හරි? මේ විදිහට දශමය බෙදීමක් සිද්ධ කරන්නේ නැහැ. පූර්ණ සංඛ්‍යාමය බෙදීමක් විතරයි සිද්ධ කරන්නේ. මම මෙහෙම ආයෙ ලියලා පෙන්නන්නම්. මේ බලන්න. 7 බෙදනවා 10න් 10ට 7 1යි 7 වරක් 1 7යි එච්චරයි. එතනින් එහා යන්නේ නැහැ. එතකොට div7 කියලා ගත්තොත් පුතේ උත්තරේ 1යි. මේ 1යි. පූර්ණ සංඛ්‍යාමය බෙදීමක්. එතකොට MOD කියලා ගත්තොත් 10යි MOD 7 කියලා ගත්තොත් පුතේ මෙතෙන්දි පිළිතුර වෙන්නේ මේ ඉතිරි වෙන අගේ දැන් 7 වරක් 1 7යිනේ ඉතුරු වෙන්නේ 3ක්. ආන් ඒක තමයි MOD කියලා කියන්නේ. එතකොට උත්තරේ 3යි. MOD කියලා ගත්තොත් උත්තරේ 3යි. මේ තියෙන div එක. ඔන්න ওই සම්බන්ධයෙන් මට කියන්න බෙදීම div සහ MOD කියන කාට හොඳට අවබෝධ වුණාද හැම දරුවෙකුටම මේකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවම තමයි. හරි? බලන්න මේ පාර ලියන විභාගෙදී ඔයාට බෙදීම හෝ div හෝ MOD අසුරෙන් අනිවාර්යෙන් සාමාන්‍ය පෙළේදී ප්‍රශ්නයක් එනවා. තේරුණානේ? හරි. මට කියන්න මේක හොඳටම තේරුණාද? හරි. ඉතින් මම ඒකයි මෙච්චර වෙලාවක් අරන් මේක පැහැදිලි කරේ. මේක පැහැදිලි කරේ ඒ හින්දා. right. එතකොට මෙතන තියෙන්නේ div. එතකොට මෙතන තියෙන්නේ div. div කියලා කියන්නේ අපි දැන් මේ ආදානය කරන සංඛ්‍යාව තියෙනවානේ. උදාහරණයක් 5428 කියලා මම උපකල්පනය කරනවා. 5408 div 10 කියලා ගත්තොත් පුතේ උදාහරණයක් බලන්න 5428 10න් බෙදනවා. හරි 5428 10න් බෙදනවා. 5ට 10 ඒව නෑ 54ට 10 ඒව බැලුවොත් 5යි. 10 වරක් 5 50යි. ඉතුරුයි 4ක්. මේ දෙක මෙතෙන්ට ගන්නවා. 42ට 10 ඒව බැලුවොත් 4යි. 10 වරක් 4 40යි. ඉතුරුයි 2ක්. මෙච්චර බෙදන්න දෙයක් නැහැ මේ 11 වසරේ ඉන්න දරුවන්ට මම මේ උපරිම සරලව කියලා දෙන්නේ. හොඳයි? මේ 8 මෙතෙන්ට ගන්නවා. අර මෙහෙම ඊතල දාදා මොන්ටිසෝරියේදී මේවයි ගණන් හැදුවනේ නේ? හා රයිට්. 8යි. 28ට බැලුවාම 2යි 20යි ඉතුරුයි 8ක්. එතකොට දැන් තවත් බෙදන්න බෑ. තවත් මෙහෙ නෑනේ සංඛ්‍යා. එහෙම වුණොත් දශම තිතක් තියෙන්න ඕන. හැබැයි දශම තියන්න බෑ අපි div පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් 5428 div 10 කියලා දැම්මහම උත්තරේ කීයද පුතේ? උත්තරේ කීයද? මෙන්න උත්තරේ 542යි. එතකොට 5428 div 10 කියලා එකපාරක් ගත්තාම මේ එක සංඛ්‍යාවක් අයින් වුණා. එක සංඛ්‍යාව 8 කියන සංඛ්‍යාව අයින් වුණා. තේරුණානේ? 8 කියන සංඛ්‍යාව අයින් වුණා. දෙවෙනි පාර නැවත div 10 කියලා ගත්තොත් මේ සංඛ්‍යාව අයින් වෙයි. තුන්වෙනි පාර ආයි div 10 කියලා ගත්තොත් මේක අයින් වෙයි. හතරවෙනි පාර ආයි div කියලා ගත්තොත් මේක අයින් වෙයි. එතකොට වාර 4ක් මේක 10න් බෙදන්න ඕන නේද? වාර 4ක් 10න් බෙදන්න ඕන මේක සම්පූර්ණයෙන් ශූන්‍ය කරලා දාන්න. මේ සංඛ්‍යාව සම්පූර්ණයෙන් ශූන්‍ය කරලා දාන්න වාර කීයක් බෙදන්න ඕනද පුතේ? 4ක් බෙදන්න ඕන. එහෙනම් පුතේ ශූන්‍ය කරන්න වාර 4ක් යනවා නම් අපි මේක කරකවන්න ඕන. අපි මේ පුනර්කරන වලල්ල කරකවන්න ඕන 5428 කියන සංඛ්‍යාවේ සංඛ්‍යා ගණන ඉලක්කම් ගණන හොයන්න නම් වාර 4යි නේද? වාර 4යිනේ. එතකොට අපි ආදානය හොඳට හිතන්න මගේ පුතේ. හොඳට හිතන්න. අපි ආදානය කරනු ලබන සංඛ්‍යාවේ තිබෙන ඉලක්කම් ප්‍රමාණය තරම් වටගානක් මේක පුනර්කරණය කරන්න ඕන. එතකොට අපි ඉලක්කම් ප්‍රමාණය දන්නේ නැහැ. ඒක හොයන්නනේ ප්‍රෝග්‍රෑම් එක හැදුවේ. එහෙනම් අපි උපකල්පනය කරනවා. අපි ඉන්පුට් කරන සංඛ්‍යාව මේ විදියට බෙදන් ගියාම සෑම බෙදන එක අවස්ථාවකදීම මේකෙන් එක සංඛ්‍යාවක් ගන්න යනවා කියන්නේ අනිවාර්යෙන් යම්කිසි සංඛ්‍යාවක තියෙන ඉලක්කම් ප්‍රමාණයට සමාන වාර ගණනක් අපි මේක බෙදන්න ඕනනේ. එහෙනම් අපිට n කියන්නේ නම්බර් එක විදියට ගන්න පුළුවන්. ඉන්පුට් කරන නම්බර් එක n කියලා ගන්න පුළුවන්. එතකොට අපි ඉන්පුට් කරේ 5428 නම් ඔන්න ඒක එකපාරක් බෙදුවා එක සංඛ්‍යාවක් අයින් කරා nට සමාන කරා. ආයේ මේ පැත්තෙන් ගියා. එතකොට මේ n ගේ අගය බිඳුව වෙනකන් නේද අපි මේකේ පුනර්කරණය කරන්න ඕන. පැහැදිලිනේ? දැන් උදාහරණයක් මෙහෙම ගමු. මම නැවත කියලා දෙන්නම්. මම දන්නවා මේක පැටලවුණා කියලා ඔයාලට. මම නැවත කියලා දෙන්නම් පුතේ. හොඳට බලා ගන්න. එතකොට මම ඔන්න n කියලා ගත්තා. මම n කියලා ගත්ත සංඛ්‍යාව. මම උදාහරණයක් විදිහට සංඛ්‍යාවක් ආදානය කරන මේ විදිහට.
පොඩි සංඛ්‍යාවක් ගන්න. 742. ඒතකොට n සමානයි n ට පැවරෙනවා 742 කියන අගය. මේ n ට පැවරෙනවා 742 කියන අගය. හොඳට තේරුම් ගන්න. එතකොට මෙහෙම එනවා. දැන් මේ කොන්දේසිය ගැන අපිට තාම අදහසක් නැහැ. මෙහෙම ආවා. අනිවාර්යයෙන් මේක තෘප්ත වෙන්න එපා. n div 10. එතකොට මේක div 10. එතකොට මේක 10න් බෙදනවා කියන්නේ පූර්ණ සංඛ්‍යාවේ බෙදීමේදී පළමු වටේදී එතකොට n සමානයි දැන් මෙතන n සමානයි n div 10නේ. එතකොට n ට 742 නම් අපි දන්නවානේ මේ වගේ එකකදී මේ සමාන ලකුණෙන් දකුණු පැත්ත සුළු කරලා ඒකේ අගය වම් පැත්තට පැවරෙනවා කියලා අපි ඒක කතා කරලා තියෙනවානේ. මේ වගේ ප්‍රකාශනයක් දුන්නාම ඒ ප්‍රකාශනයේ සමාන ලකුණෙන් දකුණු පැත්ත සුළු කරලා ඒ ලැබෙන පිළිතුර වම් පස තියෙන විචල්‍යයට පැවරීම තමයි සිද්ධ වෙන්නේ හැමදෙස්සම කම්පියුටරේ කරන්නේ එහෙම වැඩක්. එතකොට මේක එක වතාවක් 10න් බෙදුවාම මේ දෙක කියන ඉලක්කම අයින් වෙනවා. එතකොට උත්තරේ වෙන්නේ පුතේ 74යි. එතකොට ඊළඟ පළමු වටේ අවසන් වෙද්දී n ගේ අගය 74 වෙනවා. එක වටයක් ගියා n ගේ අගය 74. ආයි දෙවෙනි වටේ යද්දී n ගේ අගය 74යිනේ. ඒ 74 නැවත බෙදනවා 10න්. මොකද මේ n div 10. නැවත 10න් බෙදනකොට තව එක අගයක් නැති වෙනවා. එතකොට n සමානයි දැන් 7යි. n සමානයි 7යි. නැවත වතාවක් යනවා. නැවත වතාවක් යනකොට n සමාන. මෙතන එන්නේ n සමානයි div 10. එතකොට නැවතත් බෙදුනා මේකත් නැහැ. එතකොට n සමානයි 0යි. n සමානයි 0යි. අන්න වට තුනක් කරකුණා. එතකොට තුන්වෙනි වටේදී 0යි n ගේ අගය. n ගේ අගය 0යි. එතකොට n ගේ අගය 0යි නම් තවත් වටයක් ගිහිල්ලා වැඩක් නැහැ. නේ? තවත් වටයක් ගිහිල්ලා නැහැ. එතකොට වට තුනක් ගිහිල්ලා. මේ තියෙන්නේ පළමු වටය එකයි. මේ තියෙන්නේ දෙවන වටය. මේ තියෙන්නේ තුන්වන වටය. එතකොට සංඛ්‍යා මේ අගයේ තිබිච්ච සංඛ්‍යා ගන්නට සමාන වට ගණනක් යද්දි පුතේ n ගේ අගය බිඳුව වෙලානේ. එහෙනම් n ගේ අගය බිඳුව වුණ ගමන් n සමානයි බිඳුව වෙච්ච ගමන් මේක නතර වෙන්න ඕන. n සමානයි බිඳුව වෙච්ච ගමන් මේක නතර වෙන්න නම් අපි දානවා මෙහෙම. බිඳුව n ගේ අගය බිඳුවට වඩා අපි අහනවා දැන් no කියන පැත්තටනේ යන්න ඕන. විශාලද කියලා අහනවා. n ගේ අගය බිඳුවට වඩා විශාලද? දැන් පළමු අවස්ථාවේ n ගේ අගය 742යිනේ. 742 විශාලද පුතේ බිඳුවට වඩා? ඔව්. යා 10න් බෙදුණා. දෙවෙනි අවස්ථාවේ n ගේ අගය 74යිනේ. ආයෙ වටයක් එතකොට කවුන්ට් එක යනවා 1 2 3 කියලා. එතකොට x සංඛ්‍යා ගන්න බිඳුව වෙන්න පටන් ගත්තා 1 2 කියලා යන්න ඕන. එතකොට සංඛ්‍යා ගන්න බිඳුව වෙන්නේ සංඛ්‍යා ගන්න හරිනම් එකෙන් පටන් ගන්න ඕන. හරි. අපි ඒක බලමු ඊළඟට. එතකොට බිඳුවෙන් පටන් ගත්තා. මෙතන ගියා n සමානයි 0යි. එතකොට පළවෙනි අවස්ථාවේදී 742 කියන එකනේ ආවේ. 742 ආවා. 742 විශාල දැහුවා බිඳුවට වඩා. ඔව් 742 10න් බෙදුවාම 74 වෙනවා. 74යි. එතකොට x ගේ අගය 1 වෙනවා. ආයෙ ගියා 74 විශාල දහනවා බිඳුවට වඩා. ඔව් 74 10න් බෙදුවාම 7යි. ආයෙ ගියා එතකොට x ගේ අගය 2ක් වෙනවා. ආයෙ මේ පැත්තෙන් ආවා 7 විශාල දහන බිඳුවට වඩා. ඔව් එතකොට 7 බෙදනවා 10න්. එතකොට බිඳුවයි. ආයෙ x එකක් එකතු වෙනවා. අන්න දැන් 3යි. එතකොට හරිනේ වාර ගන්න හරි 3යි. ඊට පස්සේ ආයෙ මෙහෙන් එනවා. එතකොට බිඳුවයිනේ x ගේ අගය. n ගේ අගය බිඳුව විශාලද බිඳුවට වඩා නෑ. මේ පැත්තට ගියා. එහෙනම් අපි මෙතන ඩිස්ප්ලේ කරන්න ඕන පුතේ. ඒ වෙද්දි ඩිස්ප්ලේ කරන්න ඕන. මොකද්ද පුතේ? ඩිස්ප්ලේ කරන්න ඕන x ගේ අගය. එතකොට වාර ගන්න ඇවිල්ලානේ. පැහැදිලිද? දැන් මට කියන්න මගේ රත්තරන් පුතේ මේක තේරුණාද කියලා? මේක නොතේරුණා නම් මට කියන්න මම ආයෙ පැහැදිලි කරා. තේරුණා නේද? මෙතන කවුරු හරි එක දාලා තියෙනවා නම් ඒත් ගැටලුවක් නෑ හොඳේ. right. අපි තව සංඛ්‍යාවක් උදාහරණයකට අරන් බලමු. අර වගුව ඇඳලා බලමු. දැන් මෙහෙමනේ. දැන් අපි පොඩි ගැලීම් සටහන ඇඳලා දැන් අපි ගැලීම් සටහන හිස්තැන් සම්පූර්ණ කරානේ. දැන් අපේ ගැලීම් සටහන හරිද කියලා තහවුරු කරගන්නේ කොහොමද පුතේ? අපි ඇඳපු ගැලීම් සටහන හරිද කියලා තහවුරු කරගන්නේ වගුව ඇඳලා. දැන් වගුව ඇඳලා බලමු. දැන් මේක වැරදිද දන්නේ නැහනේ. සර් ඇඳලා වැරදිද දන්නේ නැහනේ. මේක අපි බලමු වගුව ඇඳලා. දැන් මේක මෙහෙම ගත්තා. අපි උපකල්පනය කරලා ගත්තා. අරගෙන වගුව ගන්න. එතකොට සංඛ්‍යා ගන්න තියෙනවා x. ඊට පස්සේ n තියෙනවා සංඛ්‍යාව. ඊට පස්සේ අපි දාන්නේ මේක n සමානයි n div
10 ඊට පස්සේ මොකක්ද තියෙන්නේ පුතේ? x සමානයි x ධන 1 තියෙනවා. ඔන්න වගුව ගත්තා. අවසානයේදී ඩිස්ප්ලේ තියෙන්නේ මට ඉඩමදි මම ඩිස්ප්ලේ එක මෙහෙන් ලියන්න. ඔන්න ඩිස්ප්ලේ එක මෙහෙන් ලියුවා. මොකද ඩිස්ප්ලේ එක තියෙන අවසානයේදීනේ පුනර්කරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඩිස්ප්ලේ එක මෙතනින් එන්න ඕන. හරියට ඩිස්ප්ලේ එක එන්න ඕන මේ ඊළඟ පේලියට එන්න ඕන. ඔයාලට වයිට් බෝඩ් මේ පේන්නේ නැති හින්දා කැමරා එකේ මම ඒක පල්ලෙහාන් ලිව්වා. හරි? රයිට්. ඔන්න පටන් ගත්තා ස්ටාර්ට්. මුලින්ම x ට පැවරෙනවා වගේ බිඳුවයි කියලා. ඉන්පුට් නම්බර් අපි ඉන්පුට් කරන නම්බර් එක උදාහරණයක් අපි ගමු 2021. 2021 සංඛ්‍යාව ඉන්පුට් කරා. උදාහරණයක් ගත්තා එක්සැම්පල් එකක්. 2021 විශාලද හැම බිඳුවට වඩා 2021 බිඳුවට වඩා විශාලද? ඔව් නේද? ඔව්. ඔව්. ඔව් නම් මෙහෙ යන්නේ. ඔව් නම් මෙහෙ. ඔව් කියපු ගමන් n div 10 2021 div 10 2021 10න් බෙදුවාම කීයද පුතේ? 202යි නේද? 202යි. දැන් ඔන්න n ට පැවරෙනවා ආගේ 202යි කියලා. නේ? පූර්ණ දැන් මේක ගැටලුවක් නෑනේ. div කියන එක කාටවත් ගැටලුවක් නෑනේ. div කියන්නේ 10න් බෙදනකොට මේ එකක් අයින් වෙනවා. නේ? පැහැදිලි නේක? ඒව බෙදීම ඒව ගණිතය හොඳේ? right. එතකොට දැන් n div 10 කියලා කියන්නේ දැන් n ගේ අගය කීයද පුතේ? 202යි. දැන් n ගේ අගය 202යි. හරි? ඊට පස්සේ මෙතෙන්ට එනවා. x සමාන x ධන 1. x ගේ අගය මේ අවස්ථාවේ බිඳුවයි බිඳුව ධන 1 කීයද පුතේ? x ගේ අගය 1ක් වෙනවා. x ගේ අගය 1ක් වෙනවා. right? මුකුත් ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. මෙහි මේ වලල් ඇතුලේ ඩිස්ප්ලේ නැහනේ. මෙහෙම එනවා. දැන් n ගේ අගය 202යි. 202 විශාලද බිඳුවට වඩා? 202 බිඳුවට වඩා ලොකුයි. ඔව් විශාලයි. ඔව් නම් ඔව් මේ පැත්ත මේ ඔව් yes. මේ පැත්තට ආපු ගමන් 202 බෙදන්න කියලා 10යි. 202 div 10 202 10න් බෙදුවාම 20යි පුතේ. 202 10න් බෙදුවාම 20යි. එතකොට n ගේ අගය 20ක් වෙනවා. n ගේ අගය 20ක් වෙනවා. ඊට පස්සේ x සමාන x ධන 1. x ගේ අගය මේ වෙනකොට 1යි. 1 ධන 1 කීයද පුතේ? 2යි. ඔන්න n ගේ අගය 20 වෙනකොට x ගේ අගය 2ක් වෙලා. මේ පැත්තෙන් ආවා. දැන් n ගේ අගය 20යි. 20 විශාලද බිඳුවට වඩා? ඔව්නේ. ඔව්. 20 විශාලයිනේ බිඳුවට වඩා. ඔව්. දැන් n ගේ අගය 20යි. 20 div 10. 20 div 10 කියන්නේ උත්තරේ කීයද? 20 div 10 කියන්නේ මෙහෙන් යන්නොත් පේනවද? මේ ලියන්න. 20 බෙදනවා 10න්. 20ට 10 ව 2යිනේ. 20ට 10 2යි. 10 වරක් 2 20යි. ඉතුරු බිඳුවයි. අන් 2යි. එහෙනම් 2යි මෙතන. දැන් 2යි. හරි? 2යි. හරි? මෙතන n ගේ අගය 2යි. x සමාන x ධන 1යි. x ගේ අගය මේ වෙනකොට අගය 2යි. මේ මොහොත වෙනකොට x ගේ අගය 2යි. 2 ධන 1 කීයද පුතේ? 3යි. හරි? x ගේ අගය 2යි. 2 ධන 1 3යි. right? මේ පැත්තෙන් ආවා 2 කියන සංඛ්‍යාව විශාලද අහනවා බිඳුවට වඩා. 2 කියන සංඛ්‍යාව විශාලද? ඔව්. එහෙනම් 2 කියන සංඛ්‍යාව බෙදන්න කියනවා. 2 div 10 2 10න් බෙදුවට පස්සේ 2 10න් බෙදුවට පස්සේ කීයද පුතේ මේ? 2 බෙදනවා 10න්. 2ට 10 ව නැහැ බිඳුවයිනේ. දශම තිත තියන්න වෙනවානේ. di වලදී දශම තියන්නේ නැහනේ. එහෙනම් කීයද පුතේ උත්තරේ බිඳුවයි. ඔන්න බිඳුවයි උත්තරේ. බිඳුවයි. 2 10න් බෙදුවම උත්තරේ බිඳුවයි. n ගේ අගය බිඳුව වුණා. ඒක තේරුණාද? 2 10න් බෙදුවහම ඉතුරු කියන්නේ දශම තියන්නේ නැහනේ. දශම තියලා ගත්තොත් දැන් උදාහරණයක් දශම තියුවොත් මෙතන තියලා මෙතනට ගන්නවා 0යි 2යි 20යි 10ට 20 ඒවා 5යි දෙවරක් 10ට 20 ඒවා 4යි දෙවර 10 sorry 2යි දෙවරක් 10යි 20යි 0යි කොහොමද ගන්නෙ? ඒතර 0.2 නේ එන්නේ. හැබැයි අපි div වලදී දශම බෙදන්නේ නැති හින්දා 10 2ෙන් බෙදුවහම අපි ගන්න උත්තරේ 0යි කියලා. තේරුණානේ? එතකොට n ගේ අගය 0යි x සමාන x ධන 1නේ. එතකොට x ගේ අගය මේ වෙනකොට 3යි. 3 ධන 1 x ගේ අගය කීයද පුතේ? 4යි. ආයි මෙන් යනවා. දැන් n ගේ අගය 0යි. n ගේ අගය 0යි. බිඳුව විශාලද බිඳුවට වඩා? බිඳුව විශාලද බිඳුවට වඩා? අපෝ නෑ බිඳුව විශාල නෑ බිඳුවට වඩා. නෑ කියන්නේ no. නෑ කියපුවා මේ පැත්තට ගියා. ඩිස්ප්ලේ කරන්න කියන x ඩිස්ප්ලේ වෙන මොහොතේදී x ගේ අගය 4යි. ඩිස්ප්ලේ වෙන මොහොතේදී x ගේ අගය 4යි. දැන් අපි ආදානය කළේ පුතේ 2021 කියන සංඛ්‍යාව මෙතෙන්ට.
ඒතර 2021 කියන සංඛ්‍යාව ඉලක්කම් 4ක් තියෙනවා. එහෙනම් ඩිස්ප්ලේ වුණේ 4 නම් අපේ ප්‍රෝග්‍රෑම් එක හරි නේද පුතේ? ප්‍රෝග්‍රෑම් එක හරිනේ? right. දැන් කියන්න මට මේක තේරුණාද? දැනුත් තේරිච්ච නැති දරුවෝ ඉන්නවනම් චුට්ටක් කියන්න මට. මේ මෙච්චර අමාරු ගානක් කිසිසේත් විභාගේ අහලකින්වත් එන එකක් නැහැ. ආවත් අපේ දරුවෝ සූදානම් වෙලා ඉන්න ඕන. හොඳේ? right. එතකොට මීට වඩා අමාරු ගණන් දැන් ඉදිරියේදී මම ওই group වලට දානවා. මීට වඩා අමාරු ගණන් දානවා. හරි? හැබැයි ඔයාලට පුළුවන් වෙන්න ඕන. දැන් පරිගණකයනේ. පරිගණකය කියන්නේ ගණිතයත් සම්බන්ධ වෙලා යන විෂයක්. පරිගණකය කියන්නේ ගණිතය. එතකොට පරිගණකය තුල තිබුණා මධ්‍ය සැකසුම් ඒකකයක්. මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ මිනිස්යාගේ මොළය වගේ තමයි පරිගණකයට මධ්‍ය සැකසුම් ඒකකය කියලා අපි ඉගෙන ගත්තනේ. ওই මධ්‍ය සැකසුම් ඒකකය ඇතුලේ තිබුණා අංක ගණිතමය හා තාර්කික ඒකකය. මොකද්ද පුතේ මධ්‍ය සැකසුම් ඒකකය ඇතුලේ තිබිච්ච කොටස? අංක ගණිතමය හා තාර්කික ඒකකය. මේවා තර්ක පුතේ logic arithmetic and logic units. කම්පියුටර් එකත් එක්ක වැඩ කරද්දී අපි කම්පියුටරේ ඉස්සරහා ඉඳගෙන කීබෝඩ් එකෙන් මවුස් එකෙන් කම්පියුටරේ හසුරවන්න විතරක් ඉගෙනගෙන වැඩක් නැහැ. කම්පියුටරේ ඇතුළත සිද්ධ වෙන ක්‍රියාදාමය මෙහෙයවන්න අපිට පුළුවන් වෙන්න ඕන. එතකොට මේ ICT ඉගෙන ගන්න පුතේ කම්පියුටරයක් ඉස්සරහා ෆිල්ම් එකක් බලන කම්පියුටරයක් ඉස්සරහා ගේම් එකක් ගහන අර මේ සූකිරි චරිත වෙනුවෙන් නෙමෙයි. ICT ඉගෙන ගන්නේ හෙට දවසේ ප්‍රෝග්‍රෑම් හදලා software හදලා games නිර්මාණය කළා. අන්න ඒ වගේ තාර්කික ක්‍රියාවන් සිද්ධ කරන්න පුළුවන් පිරිසක් මම මේ බිහි කරන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මගේ පුතේ. මේවා තර්ක, මේවා logic, හරි? මේවා තර්ක. ගණිතය සහ තර්කන හැකියාව. ඒතොර ඔයා මේ වගේ දේවල් මේ වගේ ගණන් හදන්න උත්සාහ කරනවා කියන්නේ මේ වගේ ගැටලු විසඳන්න උත්සාහ කරනවා කියන්නේ අලුත් ගැටලු වලට විසඳුම් හොයනවා කියන්නේ ඔයාගේ තර්කන හැකියාව වැඩි වෙනවා පුතේ. ඔයා තුල IQ level එක ඉහළ යනවා. තර්කන හැකියාව වැඩි වෙනවා. තේරුණානේ? right. දරුවෙක් අහනවා සර් ඔතෙන්ට NDIV 10 වෙනුවට මෙන්න මෙතෙන්ට NDIV 3 වගේ එකක් දැම්මොත් එතකොට මෙහෙම සංඛ්‍යා අයින් වෙන්නේ නැහැ පුතේ. NDIV 10 3 කියලා දැම්මොත් උදාහරණයක් මෙහෙම ගමු. මම ඒ දරුවාගේ ගැටලුව විසඳලා ඉන්නම්. එයාට DIV තේරුම් ගන්න බැරි වුණා මං හිතන්නේ. මෙහෙමයි මං උත්තරයක් දෙන්නම් ඔයාගේ ප්‍රශ්නෙට. එයා අහනවා n සමානයි NDIV 3 කියලා දැම්මොත් මොකද්ද වෙන්නේ කියලා. එතකොට මම n ට ගත්තේ 2021 නේ මම ඒකම ගන්නම්. එතකොට 2021 පුතේ බෙදනවා 3ෙන්. හරි? 2ට 3 ඒවා නෑනේ. ඊළඟට බලනවා 20ට 3 ඒවා. 20ට 2ට 3 ඒවා නෑ බිඳුවයිනේ. එතකොට දෙවරක් බිඳුවයි අර එහෙම තියෙනවනේ නේ. ඊට පස්සේ මේ බිඳුව ගන්නවා මෙතෙන්ට 20ට 3 ඒවා බලනවා. 20ට 3 ඒවා බලද්දි 18ට 6යි නේ. 18ට 6නේ. ඔව් 6යි. 3 අර 6 18යි. එතකොට ඉතුරුයි දෙකක්. එතකොට මේ දෙක මෙතෙන්ට ගන්නවා. 22ට බලනවා. 22 ගන්න 21ට 7යි. 3 වරක් 7 21යි. ඉතුරුයි එකක්. මේ එක ගන්නවා. 11ට බලද්දි 9ට 3යි 3 වරක් 3 9යි. ඉතුරුයි දෙකක්. ඔතනින් එහා බෙදන්නේ නැහැ. මොකද ඔතනින් එහා බෙදනවා නම් දශම තිතක් තියන්න ඕන. දශම තිත තියන්නේ නැහැ DIV වලදී. DIV වලදී දශම. එතකොට උත්තරේ එන්නේ පුතේ මෙන්න මේක. ඉස්සරහා බිඳුව අයින් කරොත් 673. උත්තරේ කියද පුතේ 673. එතකොට මෙතෙන්දි n ගේ අගය එන්නේ 673. අතන 10න් බෙදද්දි තමයි හමාවේ. හොඳේ? right. ගේම් හදන්නෙත් මෙහෙම තමයි. මේ වගේ ප්‍රෝග්‍රෑම් වලින්. දැන් මෙහෙමයි. මේ තියෙන්නේ බේසික්. හොඳේ? මේ ඉගෙන ගන්න යාන්ත්‍රණය. මේ යාන්ත්‍රණය ඉගෙන ගත්තට පස්සේ එතනින් එහා කරන්න දේවල් තියෙනවා. දැන් උදාහරණයක් වාහනයක් ගමු. වාහනයක් ගත්තාම දැන් නවීන මෝටර රථ තුල ජියර් මාරු කරන්න ඕන නෑ, බ්‍රේක් ගහන්න ඕන නෑ. ඒවයි ස්වයංක්‍රීය ධාවනය වෙන සිස්ටම් ක්‍රමවේද දැන් තියෙනවා. එතකොට හැබැයි වාහනයක මුල්ම කාලේ මුල්ම යුගයේ වාහන ගත්තාම මුල් යුගයේ වාහනවල එහෙම නෙවෙයි ජියර් දාලා එහෙමනේ යන්නේ. ඉතින් මේකත් ඒ වගේ. දැන් මේ තියෙන්නේ මූලික යුගය. දැන් මේ අපි මේ ඉගෙන ගන්න ප්‍රෝග්‍රෑමින් වල ප්‍රාථමික යුගය. හොඳේ? මේ ඉගෙන ගන්න ප්‍රාථමික යුගය. ඒතර ප්‍රාථමික යුගයේ ක්‍රියාදාමය අවබෝධ කරගෙන තියෙනවා. නැතුව නූතනයේ පරිගණක
පරිගණක වැඩසටහනක් නිර්මාණය කරද්දි මේ තරම් දගලන්න ඕන නැහැ. හොඳේ. හැබැයි මේක තමයි බේසික් එක. හරි. මේක තමයි බේසික් එක. හොඳේ. රයිට්. හරි. දැන් පුතේ අපි දැන් මේකට ව්‍යාජකේතය ලියා ගන්නවා. අපි ප්‍රෝග්‍රෑම් එක හදන්න නම් ව්‍යාජකේතය ලියා ගන්නවා. එතකොට අපි මේකට ව්‍යාජකේතය ලිව්වොත් start වලට මම ලියනවා begin අපෝ බලන්න මේ ගැලීම් සටහන මේ විදිහට සම්පූර්ණ කරගත්තු දරුවෝ මේ විදිහට ගැලීම් සටහන් නිවැරදිව සම්පූර්ණ කරගත්තු දරුවෝ මට කියන්න බලන්න ගැලීම් සටහන මේ විදිහට හරියට සම්පූර්ණ කරගත්තු දරුවෝ right බොහොම හොඳයි බොහොම සතුටුයි මට හොඳේ බොහොම සතුටුයි ඇත්තටම මට මේ 2021 සුපිරිම බැජ් එකක් හම්බුනේ සුපිරිම ළමයි ටිකක් කොරෝනා කොච්චර බාධා කරත් මම ඔයාලගේ සුපිරි රිසල්ට් එකක් දානවා පුතේ කොරෝනා කොවිඩ් කොච්චර බාධාවත් මම අනිවාර්යෙන් මේ පාර සුපිරිම රිසල්ට් එකක් දානවා මම දන්නවා අනිවාර්යෙන් මං ගාව ඉන්න ওই ළමයි පිරිස අතරින් දැන් මේ වෙලාවේ නම් සජීවීව සම්බන්ධ වෙලා ඉන්නවා මම හිතන්නේ ළමයි 300කට අධික ප්‍රමාණයක් මං ගාව ඉගෙන ගත්ත ළමයි 600කට 700කට කිට්ටු වෙන ප්‍රමාණයක් සමස්තය ওই 600 අතරින් මං අනිවාර්යෙන්ම එක්ක අයිලන්ඩ් රෑන්ක් එකක් එහෙම නැත්නම් අනිවාර්යෙන් දිස්ත්‍රික් රෑන්ක් එකක් දානවම තමයි පුතේ. හරි? ඒක මගේ ටාගට් එකක්. ඒක මං කොහොම හරි කරනවා. ඔයාලා අතුරින් මේ පාර සාමාන්‍ය පෙළ විභාගේ මට අයිලන්ඩ් රෑන්ක් එකක්, දිස්ත්‍රික් රෑන්ක් එකක් ඕනම තමයි පුතේ. හරි? ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. ඒක මං ඔයාලගෙන් ඉල්ලන ඉල්ලීමක්. රයිට්. හරි. ස්ටාර්ට් වෙනකොට අපි ලියනවා begin ඊට පස්සේ x සමානයි බිඳුවයි x සමානයි බිඳුවයි ඊට පස්සේ ඉන්පුට් එකක් තියෙන්නේ input number n පුනර්කරණයක් පටන් ගන්නවා. මේ මොන જાතිය පුනර්කරණයක්ද? මට කියන්න මේකට අපිට for දාන්න පුළුවන්ද? for view භාවිතා කරන්න පුළුවන්ද? මේ ගැටලුව සඳහා for view භාවිතා කරන්න පුළුවන්ද? ඔයාගෙන් අහනවා විභාගෙදි මෙහෙම වෙන්න පුළුවන්. මේ වගේ ගැටලුවක් දීලා මේ විදිහට ගැලීම් සටහනක් දීලා ඔයාගෙන් අහනවා මෙම ගැටලුව සඳහා ක්‍රම ලේඛනයේ ගොඩනැගීමේදී for පුනර්කරණ view භාවිතා කළ හැකිද? මට උත්තරයක් දෙන්න. ඒ මොකද බැරි? දැන් ඔයාලා කියනවා බෑ කියලා. ඇයි බැරි? ඇයි ඔයාලා මේක for view දාන්න බෑ කියලා කියන්නේ? මම දාලා පෙන්නුවොත්. මම for view මේකට දාලා පෙන්නුවොත්. මේකට කිසිසේත් මොන විදියකින්වත් අපිට මේකට for view දාන්න පුළුවන්ද? බෑ. ඇයි for view මේක දාන්න බැරි? අපි මෙතන ආදානය කරන ලබන සංඛ්‍යාව අනුව මේක පුනර්කරණය වෙන වාර ගන්න තීරණය වෙනවා. අපි සංඛ්‍යා 10ක එකක් ආදානය කරොත් මේක වාර 10ක් පුනර්කරණය වෙනවා. එතකොට සංඛ්‍යා දෙකක් තියෙන සංඛ්‍යාවක් නම් ආදානය කරේ දෙපාරයි පුනර්කරණය වෙන්නේ. සංඛ්‍යා 3ක් නම් 3 පාරයි. එතකොට පුනර්කරණ වාර ගන්න නිශ්චිතද? පුනර්කරණ වාර ගන්න නිශ්චිත නෑනේ. පුනර්කරණ වාර ගන්න වෙනස් වෙනවා. අපි ආදානය කරන ලබන සංඛ්‍යාව මත පුනර්කරණ වාර ගන්න වෙනස් වෙනවා. එහෙනම් අපිට කිසිසේත් for view පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. for view පාවිච්චි කරන්න පුතේ පුනර්කරණ වාර ගණන නිශ්චිතව දන්නව නම් විතරයි. අපි දැන් මෙතන නිශ්චිත නෑනේ. පුනර්කරණ වාර ගන්න වෙනස් වෙනවා. එතකොට දැන් උදාහරණයක් 0.100ත් අතර 5 ගුණාකාර කිව්වට පස්සේ වාර ගන්න නිශ්චිතයි. නේ 10 ගුණාකාර කිව්වහම වාර ගන්න නිශ්චිතයි. ICT කියන වචනය වාර 10ක් පරිගණක තිරය මත නිරූපණය කරනවා. වාර ගන්න නිශ්චිතයි. වාර ගන්න නිශ්චිත නම් විතරයි for view පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ගැටලුවේදී පුනර්කරණ වාර ගණන නිශ්චිත නැහැ. ඉතින් ඒකින්ද අපිට කිසිසේත්ම පුතේ මෙතන for view පාවිච්චි කරන්න බෑ. මට කියන්න මෙතන while view හෝ repeat view පාවිච්චි කරන්න පුළුවන්ද? මේව ගැටලුව සඳහා මේ ගැලීම් සටහන සඳහා නෙමෙයි මම අහන්නේ. මෙම ගැටලුව සඳහා while repeat view දෙකම පාවිච්චි කරන්න පුළුවන්ද? නැත්නම් දෙකෙන් එකයිද පාවිච්චි කරන්න පුළුවන්? දෙකම පුළුවන්ද? දෙකෙන් එකයිද? දෙකම පුළුවන් නේ while පුළුවන් නම් කොහොමත් repeat පුළුවන් repeat පුළුවන් නම් කොහොමත් while පුළුවන් හොඳේ ඒක මතක තියාගන්න while එකෙන් program එකක් ගහන්න පුළුවන් නම් ඒ program එක අනිවාර්යයෙන්ම repeat එකෙන් ගහන්නත් පුළුවන් repeat එකෙන් යම් program එකක් හදන්න පුළුවන් නම් ඒ program එක අනිවාර්යයෙන්ම while එකෙන් ගහන්නත් පුළුවන් හැබැයි for එක එහෙම පාවිච්චි කරන්න බෑ
පැහැදිලිනේ? රයිට්. එහෙනම් දැන් මෙතෙන්ට මොකද්ද මම දාන්නේ? මෙතෙන්ට මොකද්ද දාන්නේ? මෙතෙන්ට මොකද්ද මම දාන්නේ? while. ඇයි මෙතෙන්ට while දාන්නේ? ඇයි මෙතෙන්ට while දාන්නේ? පුනර්කරණයේ ආරම්භයේදීම කොන්දේසිය පරීක්ෂා කරලා තියෙනවා. එහෙනම් එකක් හරි, එක නිර්ණායකයක් හරි. පුනර්කරණයේ ආරම්භයේදීම කොන්දේසිය පරීක්ෂා කරා. දෙවෙනි නිර්ණායකය මොකද්ද පුතේ? දෙවෙනි එක කොන්දේසිය තෘප්ත වන දිශාවට පුනර්කරණය සිද්ධ වෙන්න ඕන. යස් කියන දිශාවට නේ. කොන්දේසිය සත්‍ය වන දිශාවට. කොන්දේසිය තෘප්ත වෙනවා, සත්‍ය වෙනවා. ඔය වගේ වචන ගොඩක් පාවිච්චි කරනවා. හරිනේ? දෙවෙනි නිර්ණායකයත් හරි. එහෙනම් අපිට මෙතෙන්ට අනිවාර්යෙන් දාන්න ඕන මේ ගැලීම් සටහනට අනුව අපි අනිවාර්යෙන් මෙතෙන්ට දාන්න ඕන while. while ව්‍යුහාකාරය තමයි අපි අනිවාර්යෙන් දාන්න ඕන. ඒතර while කියලා දැම්මට පස්සේ කොන්දේසිය දාන්න ඕන n විශාල දහනවා බිඳුවට වඩා. හරි. n විශාල දහනවා බිඳුවට වඩා. ඊට පස්සේ කැල්කියුලේට් එකක් තියෙනවා. අපිට ඕන නම් එතන කැල්කියුලේට් කියලා නොදා නිකම්ම ලියන්න පුළුවන්. n සමානයි ndiv 10. ඊට පස්සේ x සමානයි x ධන 1. ඊට පස්සේ ඔන්න while එක ඉවරයි. මෙතන ඉහා මුකුත් නැහනේ. එහෙනම් end while. ඊට පස්සේ end while එකෙන් පස්සේ මේ end while කියන්නේ no කියන එකනේ end while එකෙන් පස්සේ display එක තියෙන්නේ. display කරනවා x ව ඊට පස්සේ end වෙනවා. right. ඔන්න ව්‍යාජකයේ ලිව්වා. ඔව්. දරුවෙක් කියනවා ඉන්පුට් එක ප්‍රෝග්‍රෑම් එකේදී සංඛ්‍යා 6ක 7ක අගයක් ගැහුවට පස්සේ වැඩේ වර්චස් වෙනවා කියලා. මම ඒකට හේතුවක් කියලා දෙන්නම්. මට ප්‍රෝග්‍රෑම් එක මෙතන ලියන්න පුළුවන් නේ. මේකේ මේ හිස්තැන් සම්පූර්ණ කරගමු. right. දැන් මේ නිබන්ධනයේ හිස්තැන් සම්පූර්ණ කරගන්න පුතේ. මේකේ හිස්තැන් සම්පූර්ණ කරගන්න. මේකට අදාළව මේක බලාගෙන හිස්තැන් සම්පූර්ණ කරගන්න. මෙතන n විශාලද මෙතන එක දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හොඳේ අගේ එක දාන්නත් පුළුවන්. එතකොට n විශාලද බිඳුවට වඩා ඊට පස්සේ මෙතන මේක සම්පූර්ණ කරා. මෙතන display x. ඊපස්සේ ව්‍යාජකයේතේ අඩුපාඩු සම්පූර්ණ ගන්න පුතේ. ව්‍යාජකයේතේ තියෙන අඩුපාඩු සම්පූර්ණ ගන්න. මෙන්න මෙතන මේක විතරයි දාන්න තියෙන්නේ නේ. හරි නේද? right. මෙන්න මෙතන මෙහෙම ඊතලයක් තියෙනවා. මෙන්න මේ ඊතලේ ගාව ලියා ගන්න. මෙන්න මෙතන මෙන්න මේ ඊතලේ ගාව ලියා ගන්න. මෙන්න මෙතනින් ලියන්න පුතේ. මෙතන ලියන්න. div යොදනුයේ යොදා ගනුයේ මෙතන මේ පැත්තෙන් ඉඳලා පටන් ගන්න. මේ අයින් ඉඳලා පටන් ගෙන ලියන්න. හොඳේ. div යොදා ගනු ලබන්නේ පූර්ණ සංඛ්‍යාමය බෙදීමක් සඳහා පමණි. div යොදා ගනු ලබන්නේ පූර්ණ සංඛ්‍යාමය බෙදීමක් සඳහා පමණි. div යොදා ගනු ලබන්නේ පූර්ණ සංඛ්‍යාමය බෙදීමක් සඳහා පමණි. div යොදා ගනු ලබන්නේ පූර්ණ සංඛ්‍යාමය යෙදීමක් සඳහා පමණි. යසිස් ඉසුරු කියනවා ප්‍රෝග්‍රෑම් එක ලියන්න කියලා නෑ නේද කියලා. යසිස් ඉසුරු හම්බානෙට කට් කරලා තියෙනවා සම්මන්ත්‍රණයේ තිබිච්ච පහුගිය දවස් ටික. එහෙම නේද යසිස්? මං කිව්වා මේ ඉඩ තියලා තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ලියන්න තමයි කියලා. හොඳේ. ඒක මං කියලා ඇත්තේ මීට කලින්. right. තව දරුවෙක් කියනවා නිබන්ධනේ නෑනේ කියලා. මේ නිබන්ධනේ දුන්නේ අප්‍රේල් මාසේ පුතේ. ඊට පස්සෙත් මම දිගින් දිගට කිව්වා ආයතන වලින් නිබන්ධනය ගන්න පුළුවන්. එහෙමත් බැරනම් මට කෝල් එකක් දෙන්න කියලා. ඉතින් එහෙම දුන්නෙත් නැත්නම් ඉතින් මම මොනවද කරන්නද පුතේ? හොඳේ. right. right. සර් උදේ සම්බන්ධ වෙන්න බැරි වුණා කියලා දරුවෙක් කියවලා තිනවා. මම වීඩියෝ එක දාලා තිනේ පුතේ group වලට. වීඩියෝ එක දාලා ඇති group වලට උදේ.
ප්‍රෝග්‍රෑම් එක ලියමු පුතේ. ප්‍රෝග්‍රෑම් එක ප්‍රෝග්‍රෑම් නමක් දාමු අපි. නම්බර් කියලා දාන්න. නම්බර්. මේකේ ඉන්පුට් එකක් තියෙනවා. ආදානයක් තියෙනවා, ප්‍රතිදානයක් තියෙනවා. අවුට්පුට් එකක් තියෙනවා. මෙතන සෙමිකෝලන් එක අනිවාර්යයි. අපේ සමහර දරුවෝ මට ස්ක්‍රීන්ෂොට් එවනවා ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නැහැ සර් කියලා. පුතේ ගොඩක් වෙලාවට ඔයාලගේ ප්‍රෝග්‍රෑම් රන් වෙන්නේ නැති හේතුව ඔයාලා මෙන්න මේ සෙමිකෝලන් ගැන සෙමිකෝලන් ගැන අවධානය යොමු කරලා නැහැ. ඒතකොට මේ පේලිය අවසන් කියලා අපි අනිවාර්යෙන් සෙමිකෝලන් එකක් දාන්න ඕන. හොඳයි? right. ඊළඟ විචල්‍යය. variable. විචල්‍යයන් මොනවද පුතේ පාවිච්චි වෙලා තියෙන්නේ? x කියන්නේ විචල්‍යයක්, n කියන්නේ විචල්‍යයක්. නේ? x සහ n කියන්නේ විචල්‍යයක්. එහෙනම් x n. මේ සඳහා යොදන්න මට සුදුසු දත්ත ප්‍රරූපයක් කියන්න. මේ සඳහා යොදන්න සුදුසු දත්ත ප්‍රරූපයක් data type එකක් කියන්න. අපිට පුළුවන් මේ සඳහා integer දත්ත ප්‍රරූපය පාවිච්චි කරන්න. ඇයි? අපි සාමාන්‍ය පූර්ණ සංඛ්‍යා වලින් වැඩේ කරගමුනේ. මොකද div දාලා තින්නේ පූර්ණ සංඛ්‍යා. හොඳයි? integer. මෙතෙන්ට real දාන්න බැරිද? real දාන්න බැරිද? real දත්ත ප්‍රරූපය භාවිතා කරන්න බැරිද? real දත්ත ප්‍රරූපය භාවිතා කරන්න බැහැ පුතේ. ඒකට හේතුව අපි මෙතන div පාවිච්චි කරන හින්දා. div පාවිච්චි කරද්දී අපි real දත්ත ප්‍රරූපය පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අපි මෙතන div වෙනුවට බෙදීමක් නම් යොදන්නේ. අපිට real දත්ත ප්‍රරූපය පාවිච්චි ගන්න වෙනවා. අපිට බෙදීමක් යොදලා මේ ගාන මේ විදිහට හදා ගන්න බැරි වෙනවා. හරිද? ඒ හින්දා තමයි අපි මෙතන div යොදන්නේ. ඊට පස්සේ ඔන්න ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා begin මෙතන ලිව්වා. මුලින්ම x සමාන කරනවා බිඳුවට. එතකොට සමාන ලකුණට ඉස්සරහින් කෝලන් දානවා. මේ සෙමිකෝලන් නෙමෙයි කෝලන්. කෝලන් කියන්නේ 32. ඔහොම. කෝලන් කියන්නේ 32යි. සෙමිකෝලන් කියලා කියන්නේ පුතේ තිතයි ඔහොම කමාවයි. හරි? තිතයි කමාවයි. තේරුණානේ? ඔය දෙක පටල ගන්න එපා. හොඳේ තිතයි කමාවයි. right. හැමදාම ඉතින් කියනවකනේ. මෙතන තියෙන කෝලන්. ඒ පේලිය ඉවරයි. එතෙන්ට දානවා සෙමිකෝලන් එකකුත් දානවා. එතන අවසානයේදී සෙමිකෝලන් එකක් දානවා. මෙතන කෝලන්, මෙතන සෙමිකෝලන්. ඒ පේලිය ඉවරයි. ඒතකොට ප්‍රශ්නයක් ආවේ නැද්ද මෙතෙන්ට දැම්මේ නැත්තේ ඇයි කියලා? begin කියන්නේ ආරම්භය. ආරම්භ වෙච්ච ගමන් අවසන් කියලා දාන්නේ නැහනේ. ප්‍රෝග්‍රෑම් එක ආරම්භ වුණා. එතෙන්ට සෙමිකෝලන් දාන්නේ නැහැ. begin කියන තැනට දාන්නේ නැහැ. මේ පේලිය අවසන්. ඒකින්ද එතෙන්ට දැම්මා. ඊට පස්සේ දෙන පුතේ input එක. input කියන්නේ අපි පරිගණකයට ආදානය කරනවා. එහෙනම් අපි පරිගණක තිරය මත write කරනවා මේ උඩකම ඇතුලේ enter number. එහෙම නැත්නම් input number කියලා දාන්න. input number නැත්නම් enter number. එතකොට මෙන්න මේ enter number කියන එක පරිගණක තිරය මත ලියවෙන්න ඕනනේ. පරිගණක තිරය මත ලියවෙන්න ඕන දෙයකදී අපි මෙන්න මේ උඩකම පාවිච්චි කරන්න ඕන. දාලා මෙතෙන්ට semicolon දාන්න. ඒ පේලිය ඉවරයි. semicolon දාන්න. ඊට පස්සේ ඒක read කරනවා. ඇයි දැන් මේක input number කිව්වම පරිශීලකයා සංඛ්‍යාව ආදානය කරනවානේ. අපි ඒක read කළා enter ආදේශ කරනවා. ඒ පේලියත් ඉවරයි. අපි එතෙන්ටත් semicolon දාන්න ඕන. අපි එතෙන්ටත් semicolon දාන්න ඕන. ඒ පේලියත් ඉවරයි. එතකොට අපි දැන් මේ පේලිය හරි මේක හරි මේක හරි. දැන් තියෙන while එක දාන්න. මම while එක දානවා. while දාලා while කොන්දේසිය දානවා n විශාලද බිඳුවට වඩා. දාලා අපි දානවා මෙතෙන්ට do කියලා. මෙතෙන්දිත් මේ while එක ආරම්භ වුණා. while එක ආරම්භ වෙච්ච තැනට අපි semicolon පාවිච්චි කරන්නේ නැහැ. මේ semicolon එක මෙතෙන්ට එන්නේ නැහැ. while එකේ යටතේ එනවා පුතේ ආයේ begin එක. ඔන්න පුනර්කරණය ආරම්භ වුණා. අපි මම කිව්වා ඉස්සෙල්ලා begin කියන වචනේ ඉස්සරහින් කිසිසේත්ම semicolon පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා n සමානයි ndiv 10. while එක හරි ඒ යටතේ n සමානයි ndiv 10. ඒ පේලිය ඉවරයි. අන්න එතෙන්ට semicolon එකක් එනවා. ඒ පේලිය ඉවරයි. එතෙන්ට semicolon එකක් එනවා. ඊට පස්සේ දැන් මේ පේලිය හරි. ඊට පස්සේ මේ පේලිය මෙතෙන්ට එනවා colon. සමාන ලකුණක් එනවා නම් අනිවාර්යෙන් colon එන්න ඕන. x සමානයි x ධන 1. එතෙන්ටත් එනවා semicolon. එතෙන්ටත් එනවා semicolon. right? ඊට පස්සේ end. අන්නේ end එක ගාවට මේ end while වෙනුවට තමයි අපි end දාන්නේ. ඒ end එක ගාවට අනිවාර්යෙන් semicolon එකක් එනවා.
right ඉවරයි ඊට පස්සේ ඩිස්ප්ලේ එක තියෙන්නේ ඩිස්ප්ලේ කරනවා කියන්නේ රයිට් කරනවනේ පරිගණක තීරය මත ලියන්න රයිට් කරන්න ඕන කවුද x අන්න එතෙන්ට සෙමිකෝලන් එකක් එනවා මොන වෙලාවෙවත් මේ x අකුර උඩට කමා දාන්නේ නැහැ මොකද x අකුර උඩට කමා දැම්මොත් x අකුර තමයි ලියවෙන්නේ x අකුරක් පරිගණක තීරයේ x අකුරක් වෙනවා අපිට පරිගණක තීරයේ x අකුරක් නෙමෙයි ඕන x ගේ අගය එතන x ගේ අගය ඕන ඒ හින්දා එතෙන්ට කමා දාන්නේ නැහැ දාලා අපි end කරනවා ප්‍රෝග්‍රෑම් එක end කළා අනිවාර්යෙන් full stop එකක් තියන්න ඕන හරි end කළා dot එකක් තියන්න ඕන right අපි බලමු දැන් ඔය කියන ප්‍රෝග්‍රෑම් එක හරිද කියලා right සර් ලියපු ප්‍රෝග්‍රෑම් එක හරිද බලන්නත් එපායිනේ හරි බලමු අපි අර උදේ වගේ මම Google එකට ගිහිල්ලා මේක තමයි ලේසිම ක්‍රමය නේ මේක තමයි ලේසිම ක්‍රමය මට හම්බ වෙච්ච මේකේ ගහනවා Google එකේ ගහනවා Pascal compiler online කියලා online අනිවාර්යෙන් මේ Pascal compiler online කියලා ගහනවාද ඒක ඇහුවාම මේ උඩින් මෙන එක තියෙනවානේ උඩින් මෙන එක ගන්න. හරි. එතකොට ඔන්න ඔය විදිහේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. මෙතනින් පුළුවන් මේක අකුල්ලා දාන්න. දාලා මේකේ තියෙන මේ ටික මකලා දාන්න. මේ ටයිප් වෙච්ච ඒවා වගේක් තියෙනවා ඒ ටික මකලා දාන්න. මකලා දාලා මෙතන ගහන්න program අර program එක ගහනවා පොඩ්ඩක් විශාලණය කරගන්න program අපි නම දැම්මේ number කියලානේ number කියලා දැම්මා. input එකක් තියෙනවා output එකකුත් තියෙනවා. විචල්යන් පාවිච්චි කරලා තියෙනවා variable x සහ n. අපි ඒවට දැම්මේ integer කියන දත්තප රූපය. program එක type කරන්න පටන් ගත්තොත් begin මුලින්ම write කරන්න කිව්වා. sorry. මුලින්ම x සමාන කරා බිඳුවට ඊට පස්සේ write කරන්න කිව්වා enter number කියලා. ඒක read කළා enter සමාන කරගන්න කියලා කිව්වා. හරි. මේ මෙතෙන්ටත් උඩුකමා දාන්නේ නෑ මගේ පුතේ. හොඳේ මෙතෙන්ටත් උඩුකමා දාන්නේ නෑ. හොඳේ මෙතෙන්ට දැම්මේ මේ enter number කියන එක පරිගණක තිරේ display වෙන්න ඕන හින්දා. ඊට පස්සේ ඔන්න while එක පටන් ගන්නවා. n විශාල දානවා බිඳුවට වඩා do begin n සමානයි n ධන නෙවෙයි n div 10 n සමානයි n div 10 ඊට පස්සේ x සමානයි x ධන 1 end ඊට පස්සේ write කරනවා x ඔන්න ප්‍රෝග්‍රෑම් එක ගැහුවා. ඔන්න ප්‍රෝග්‍රෑම් එක ගැහුවා. අපිට දැන් ප්‍රෝග්‍රෑම් එක රන් කරලා බලන්න තියෙන්නේ. මෙතනින් රන් කරන්න පුළුවන්. ඒක පොඩ්ඩක් උඩට ගන්න. enter number කියලා ආවා ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් වුණා. කම්පයිලින් කියලා දෙනවා. කම්පයිල් වුණා. enter number අපි ගහමු 2021 ගහලා enter කරොත් හරිනේ. program finished 2021 කියන එකේ සංඛ්‍යා 4ක් තියෙනවානේ අන්න උත්තරය ආවා හරිනේ අන්න උත්තරය ආවා 4යි කියලා ඊආයි පාරක් program එක run කරගත්තොත් run උඩට ගත්තා උදාහරණයක් සංඛ්‍යාවක් දෙමු අපි දාමු 5800 ඔන්න ඔය වගේ 5,89,632 ඒ බිඳුවයිලුනේ ප්‍රෝග්‍රෑම් එක වැරදුනාවද්ද ආයෙ පාරක් රන් කරලා බලමු
අපි ගාමු සංඛ්‍යාව 895 සංඛ්‍යා 3යි. ආය පාරක් රන් කරමු. අපි ගාමු 58963. ඒ 58963 ගැහුවාම මොකෝ උත්තරේ එන්නේ නැත්තේ. ඊට වඩා පොඩි සංඛ්‍යාවලට උත්තරේ එනවා. ලොකු සංඛ්‍යාවක් ගැහුවට උත්තරේ එන්නේ නැහැ. මොකද්ද පුතේ හේතුව? ගොඩක් දරුවන්ට තිබිච්ච ප්‍රශ්නයක් මම දැක්ක ගොඩක් අය අහනවා. හරි. long integer කියලා ගැහුවාම නම් හරි long int කියලා දෙනවා. සාමාන්‍යයෙන් integer දත්තක රූපේ පාවිච්චි කරාම integer වලට වෙන් කරගන්නේ දැන් මේ දත්තක රූපයක් කියන්නේ මොකද්ද? දත්තක රූපයක් කියලා කියන්නේ පුතේ පරිගණකයේ මතකය තුල ඉඩ වෙන් කරව ගන්න තමයි දත්තක රූපයක් පාවිච්චි කරන්නේ. එතකොට integer වලට වෙන් වෙන ඉඩේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ඩිජිට් 4ක් 5ක් වගේ තමයි ඩිජිට් 4ක් 5ක් වගේ. එතකොට ඩිජිට් 4කට 5කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා වෙනකොට integer කියන දත්තක රූපය පාවිච්චි කරන්න බැරි කේස් එකක් තියෙනවා. ඒ ගැන ඔයා හිතන්න යන්න එපා. long integer ගහන්න යන්නත් එපා. long integer හොයන්න යන්නත් එපා. මම ඒක උගන්වන්නෙත් නැහැ. මොකද අපිට එහෙම දෙයක් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශ ඔයාලට උගන්වන්න කියලාත් නැහැ. ඔයාලට විෂය නිර්දේශ ඇත්තෙත් නැහැ. නැති කොහෙවත් නැති දේවල් අරගෙන ඔළුවට දාගෙන මේ නිකන් දඟලන වැඩකුත් නැහැ. මොකද අපේ විෂය නිර්දේශයෙන් පිට අපිට කවදාවත් ප්‍රශ්න ඇවිල්ලා නැහැ. කවදාවත් ඇවිල්ලා නැහැ. එන්නෙත් නැහැ. හරි? ඒකින්ද මගේ පුතේ දැන් අනිත් එක දැන් එතකොට ගැටලුවක් එනවා මේ ප්‍රෝග්‍රෑම් එක ලොකු සංඛ්‍යාවක් සඳහා භාවිතා කරන්න බැරිද කියලා. ඉතින් මේක පුතේ ඔයා කොලේනේ ලියන්නේ. මේ ප්‍රෝග්‍රෑම් මෙච්චර ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඉන්නේ නැහනේ. ඔයාලට මේ වගේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඉන්නේ නැහැ. එතකොට මේක ලිව්වත් ලියන්නේ වා කොලේක. එතකොට කම්පයිල් කරන්නේ නැහනේ. කම්පයිල් කරන්නේ නැහැ. සෙමිකෝලන් ටික හරියට දාලා තියෙනවා නම් කෝලන් ටික හරියට දාලා තියෙනවා නම් පේරි ටික හරිනම් එච්චරයි. තේරුණානේ? හරි. ෆෝන් එකෙන් කරන්න පුළුවන් දාන්න පුළුවන්. ෆෝන් එකකින් පුළුවන්. හරි. රයිට්. මම ආයි ප්‍රෝග්‍රෑම් එක දාන්නම්. ප්‍රෝග්‍රෑම් එක බලලා ලියා ගන්න පුතේ. හරියට ලියා ගන්න ප්‍රෝග්‍රෑම් එක අඩුපාඩු නැතුව ඔන්න ප්‍රෝග්‍රෑම් එක ස්ක්‍රීන් එකේ තියෙනවා. හරියට ওই ටික ඔක්කොම ලියා ගන්න එක කමාවක්වත් මුකුත් අඩු කරන්නේ නැතුව හරියට ලියා ගන්න. ලියාගෙන ඉවරලා මට කියන්න. මේක ලියාගෙන ඉවරලා මට කියන්න. මේක හරියට අඩුපාඩු නැතුව ලියා ගන්න. එතකොට පුතේ මේ ප්‍රෝග්‍රෑම් එකේ තැඹිලි පාටින් පෙන්වන්නේ ඇවිරුණු පද. මේ ප්‍රෝග්‍රෑම් එකේ තැඹිලි පාටින් පෙන්වන්නේ පුතේ ඇවිරුණු පද. අද උදේ මම ඇවිරුණු පද එහෙම නැත්නම් received word ගැන කතා කරන්නේ. මෙතන මේ write කියන එකත් ඇවිරුණු පදයක්. හොඳේ. write read කියන්නේත් ඇවිරුණු පද. හොඳේ. අකුරු capital simple ප්‍රශ්නයක් නැද්ද කියලා අහනවා netme. එහෙම ප්‍රශ්නයක් නෑ. හොඳේ. මම A level කරපු සබ්ජෙක්ට් මොනවද කියලා අහනවා. මම කරේ පුතේ බයෝසයන්ස් ජීව විද්‍යාව. OBS Studio Windows 7 වලට වැඩ නැද්ද සර් කියලා තියෙනවා. මම දාලා බලලා නම් නෑ පුතේ. මම හිතන්නේ වැඩ කරන්නේ නෑ. Windows 7 වලට OBS වැඩ කරන්නේ නෑ. ආය යනවා සර්ගේ ස්කූල් එක මොකද්ද කියලා. මේ ගමේ ඉස්කෝලේ පුතේ. O level වලට රෑන්ක් බලනවාද කියලා අහලා තියෙනවා. එහෙම රෑන්ක් බලන්නේ නැහැ. යුනිවර්සිටි එක කොළඹ. right හරිනේ. මම ඕනම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් දාන්නම් group එකට. ඔන්න මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් දැම්මා group එකට. මම හිතන්නේ දරුවෝ දාලා තිබුණා. ඊට කලින් ගොඩක් ප්‍රෝග්‍රෑම් හදලා දාලා තිබුණා.
හරි. මේක ලිව්වේ කොයිබද? මේක ලියන්න ඕන මේ මේක ලිව්වේ මෙතන නේද? මේ නිබන්ධනයේ පහලින් නේ ලිව්වේ මේක. මෙතනින් ලිව්වේ. හරි. ඊට පස්සේ අපි යනවා 11 වෙනි ගානට. 11 වෙනි ගාන ලේසි. 11 වෙනි ගාන මෙච්චර අමාරු නෑ. ඒක ලේසි. right. ඔබාන 11 වෙනි ගාන හදපු අය? කොලොස්සෙනි ගාන හදපු අයකෝ ඒක ලේසි. ආම්බු ලෙස ආදානය කරනු ලබන සංඛ්‍යා සමූහයක් අතුරින් පළමු සංඛ්‍යා 10 එකතුව හා සාමාන්‍ය නිරූපණය. කියන්නේ අපි ඇතුළත් කරගෙන යනකොට අපි ඇතුළත් කරන පළවෙනි සංඛ්‍යා 10 අරගෙන පළවෙනි සංඛ්‍යා 10 එකතුව සහ සාමාන්‍ය. එතකොට මම දැන් කියන්න මේ ප්‍රශ්නේ කියවපු ගමන් මේකට for loop එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා? මට කියන්න මේකට for loop එක පාවිච්චි කරන්න පුළුවන්ද? මේ පුනර්කරණය සඳහා for loop එක පුළුවන්ද? පුළුවන්. ඇයි පුළුවන්? ඇයි ඔයාලා පුළුවන් කියන්නේ? මෙතන තියෙනවානේ ආම්බු ලෙස ආදානය කරන සංඛ්‍යා සමූහයක් අතරින් පළමු සංඛ්‍යා 10 කියලා. ඒතකොට සංඛ්‍යා 10නේ කොහින් ගියත් අපිට 10යිනේ ඕන. ඒ කියන්නේ වාර ගන්න 10යි. 10යි ඕන. 10ට වඩා වැඩිව අදාළ නැහැ. ඒවා ආදානය කරගන්න ඕනෙත් නැහැ. නේ? 10ක් ආදානය කරා එතනින් එහා ගන්නෙත් නැහැ. හරි? එහෙනම් 10යි නම් වාර 10යි. පුනර්කරන වාර 10යි. රවුම් 10යි. වලලු 10යි. රවුම් 10යි ගහන්න ඕන. එහෙනම් නිශ්චිතවම දන්නවා. එහෙනම් අපිට for loop එක දාන්න පුළුවන්. while එක දාන්න පුළුවන්ද? while loop එක දාන්න පුළුවන්ද? while loop එක දාන්න පුළුවන්ද පුතේ? පුළුවන්. for දාන්න පුළුවන් නම් කොහොමත් while පුළුවන්. while පුළුවන් නම් කොහොමත් repeat පුළුවන්. නේ? right. එහෙනම් මේ ඕනම loop එකකට මේක හදන්න පුළුවන්. ඊළඟට මට ඔයාලා අනිත් loop වලට මේක හදලා එවන්න ඕන. ඒක තමයි මම ඔයාලට දෙන challenge එක. right. එතකොට මෙතන උඩටම එන්න ඕන start නේ. ඔක ඉතින් අමුතුවෙන් මේ කියලා දෙන්න දෙයක් නැහැ. blank එකේ තියෙන ඕන start. ඊට පස්සේ තියෙනවා එකතුව සමානයි බිඳුවයි. එකතුව කියන එක total කියලා. මේ පොතේ correction එකක් අරගෙන මෙන්න මේ එකතුව උඩම තියෙනවනේ එකතුව කියලා එකක්. ආන් ඒ එකතුව කියන එක total කියලා දාගන්න. total. හරිද? එකතුව කියන එක total කියන වචනේ දාගන්න. total. total සමානයි බිඳුවයි. n සමානයි බිඳුවයි. ඔන්න පුනර්කරණය ආරම්භ වෙනවා. පුනර්කරණය ආරම්භ වෙච්ච ගමන් කොන්දේසිය පරීක්ෂා කරලා තියෙනවා. එහෙනම් while yes පැත්තට පුනර්කරණය වෙලක් තියෙනවා. සංඛ්‍යාව ආදානය x. සංඛ්‍යාව ආදානය x. ඊට පස්සේ total සමානයි total ධන x. total සමානයි total ධන x කියලා දෙනවා. මට විනාඩියක් දෙන්න පුතේ. මගේ මාක පෙන් එකේ තින්ත ඉවරුණා. මට තප්පරයක් දෙන්න. right. total සමානයි total ධන x. ඊළඟට තියෙන මොකද්ද පුතේ? n සමානයි n ධන 1. n සමානයි n ධන 1 නේ. n සමානයි n ධන 1. මෙනවා. ඊට පස්සේ no කියන පැත්තට
average සමානයි total බෙදීම n ඊට පස්සේ මේක ඉතින් display එකනේ මෙතෙන්ට එන්න ඕන. මෙතන කිසිම ගැටලුවක් නැහැ. අපි දන්නවා මෙතෙන්ට එන්න ඕන total එකයි average එකයි. average. එතකොට මෙතන display කියලා තියෙනවද? display කියලා තියෙනවා. display total and average නේ. ඇයි ප්‍රතිදානය කරන් තියෙන එකතු හා සාමාන්‍යනේ. ඒක හරි. කොන්දේසිය තමයි ප්‍රශ්නේ. කොන්දේසිය. එතකොට කොන්දේසිය දාන එකත් මහ ලොකු දෙයක් නෙමෙයි. මට මේකේ කොන්දේසිය වන් මෙතෙන්ට දාන කොන්දේසිය වන් පුතේ. මොකද්ද දාන්නේ? අපේ දරුවෝ කියනවා ඔන්න ඔයාලා කියන එක n විශාල හෝ සමානද 10ට. ඔන්න ඔයාලා දාපු එක. right. දැන් කොන්දේසියක් දාලා කොන්දේසිය නිවැරදිද කියලා බලන්නේ කොහොමද? වගු අඳින්න ඕනනේ. අපි යම්කිසි කොන්දේසියක් මොකක් හරි දානවා. දැන් ඔයාලා කියපු එක දැම්මා. දාලා වගු අඳිනවා. වගු අඳිනකොට වගුවේ උඩ ඉඳන් වගුව ඇඳන් එනකොට මගේ පුතේ මුලින්ම තියෙනවා total. ඊට පස්සේ තියෙනවා n. ඊට පස්සේ තියෙනවා සංඛ්‍යාව ආදානය x ආදානය. ඊට පස්සේ තියෙනවා total සමානයි total ධන x. total සමානයි total ධන x. ඊට පස්සේ තියෙනවා n සමානයි පේනවද? පේන්නේ නැහනේ. මේ වගුව අඳින්න ඕන. වගුව අඳිද්දි පුතේ මම මෙහෙ ඉඳලා ගන්නම්. මුලින්ම total ඊට පස්සේ n ඊට පස්සේ x සංඛ්‍යාව ඊට පස්සේ total කියන එක මම t කියලා ගන්නම් කෙටි කරලා t සමානයි t ධන x. මෙතන total සමානයි total ධන x කියන එකට මම ගත්තා t සමානයි t ධන x. ඊට පස්සේ n සමානයි n ධන 1. ඊට පස්සේ average ඊට පස්සේ display එක තියෙනවා. චරයිනේ. මම වගුව ඇඳ ගන්නවා. right. දැන් මට ඉඩකඩ සම්බන්ධ ගැටලුවක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. white board එකේ ඉඩකඩ සම්බන්ධ ගැටලුවක් තමයි තියෙන්නේ. හරි. right. මුලින්ම ගන්නවා total බිඳුවයි n බිඳුවයි. total බිඳුවයි n බිඳුවයි. හරි. දැන් මෙතන 10යි කියලා ඔයාලා ගත්තේ සංඛ්‍යා 10නේ රවුන්ඩ් 10යි නේ ආදානය කරන ලබන සංඛ්‍යා 10ක එකතුව හම්බු ලෙස ආදානය කරන සංඛ්‍යා වලින් සංඛ්‍යා 10ක එකතුව පළමු සංඛ්‍යා 10 වෙන්න ඕනේ කොහොමද හරි එතකොට ඒකෙන් තමයි මෙතන ඔයාලා 10 ගත්තේ මුලින්ම අහනවා n ගේ අගය කීයද පුතේ n ගේ අගය බිඳුවයි බිඳුව විශාලද 10ට වඩා බිඳුව විශාලද 10ට වඩා නැහැ බිඳුව සමානද 10ට නැහැ අන්න නැහැ කියපු ගමන් මෙහෙ ගියා ඩෝන් ගාලා ඇවරේජ් එක හෙව්වා ටෝටල් එක ඩිස්ප්ලේ කරා මෙහෙ මුකුත් වට කැරකුණෙත් නැහැ ඔක්කොම හබක් වෙලා ගියා එහෙනම් කිසිසේත් n විශාලද කියලා අහන්න බෑ එහෙනම් ඔයාට මේ පැත්තට බැරි නම් ඔයා දානවා අනිත් පැත්තට n කුඩා හෝ සමානද 10ට වඩා n කුඩා හෝ සමානද අර පැත්තට බැරි නම් අනිත් පැත්ත හරවන්න මං කියලා දීලා ඇතිනේ ඒතර n ගේ අගය බිඳුවයි බිඳුව කුඩාද පුතේ 10ට වඩා ඔව් අන්න ඔව් කිව්වහම yes කිව්වහම මෙහෙ ආවා සංඛ්‍යාව ආදානය කරන්න ඕන මොකක් හරි සංඛ්‍යාවක් ආදානය කරන්න ඕන එතකොට මම මොකක් හරි එකක් නේ මම මුලින්ම ගන්න සංඛ්‍යාව 5යි මොකක් හරි සංඛ්‍යාවක් ආදානය කරමු 5යි total සමානයි total ධන x මේ වෙනකොට total වල අගය බිඳුවයි total වල අගය බිඳුවයි x ගේ අගය 5යි එහෙනම් බිඳුව ධන 5 දැන් total වල අගය 5ක් වෙනවා බිඳුවයි 5යි මේ 5 මෙතෙන්ට ආවා තේරුණානේ n සමානයි n ධන 1 දැන් n ගේ අගය බිඳුවයි බිඳුව ධන 1 කීයද පුතේ 1යි n ගේ අගය 1ක් වෙනවා n ගේ අගය 1ක් වෙනවා මේ පැත්තෙන් ආවා n ගේ අගය 1යිනේ 1 කුඩාද 10ට වඩා ඔව් ඔව් කියපු ගමන් සංඛ්‍යාවක් ආදානය කරන කියනවා අහමු ලෙස සංඛ්‍යාවක් ආදානය කරනවා මම 3යි කියලා මට හිතුණා 3යි කියලා මම 3යි කියලා දුන්නා එතකොට සමානයි දැන්
t සමානයි t ධන x. දැන් t කීයද පුතේ? 5යි. එහෙනම් 5 ධන x කියන්නේ කීයද පුතේ? දැන් 3යි. 5යි 3යි 8යි. දැන් t කියගේ 8යි. හරි. ඊළඟට n සමානයි n ධන 1. දැන් n ගියාගේ 1යි. 1 ධන 1. 1 ධන 1 කීයද පුතේ? 2යි. 1 ධන 1 2යි. මේ පැත්තෙන් ගියා. දැන් n ගියාගේ 2යි. 2 කුඩා දහනවා 10ට වඩා වූ සංඛ්‍යාවක් ආදන ඔහොම දිගට දිගට යාවි. ඔහොම දිගට දිගට යාවි. කොච්චර දුර යනවද? n ගියාගේ 9 වෙනකන් ආවා කියලා හිතන් දැන් ඒකට අදාළව ආදානය කරන සංඛ්‍යාවට අදාළව මෙතන අගය හැදිලා තියෙවි. මේකත් ආදානය කරන සංඛ්‍යාවට අදාළව අගය නිර්මාණය වේවි. හැබැයි අපිට කවුන්ට් එක ගැන අදහසක් ගන්න පුළුවන්. එතකොට 9 ධන 1 කියලා ආවා. 9 ධන 1 කියන්නේ 10යි. ඔන්න 9 ධන 1 10යි. 10 කුඩාද 10ට වඩා? නෑ. 10 කුඩා නෑ 10ට වඩා. 10 සමානද 10ට? ඔව්. සමාන නම් ආයි මේ පැත්තට ආවා. ආදානය කරන්න කියනවා x සංඛ්‍යාවක්. මොකක් හරි සංඛ්‍යාවක් ආදානය කරයි. ඊට පස්සේ total සමානයි total ධන x. total සමානයි total ධන x. මෙතන මේ පියවරත් ක්‍රියාත්මක වේවි. n සමානයි n ධන 1 කියන්නේ 10 ධන 1. 10 ධන 1 11යි. මෙහෙම ආවා. 11 කුඩාද 10ට වඩා? නෑ. 11 සමානද 10ට? නෑ. එහෙනම් මේ පැත්තට ගියා. අන්න ඇවරේජ් එක හොයනවා. ඇවරේජ් එක ගන්න total බෙදනවා n ගෙන්. මේ අවස්ථාවේදී n ගියාගේ 10යි පුතේ. n ගියාගේ 11යි. n ගියාගේ කීයද පුතේ මේ අවස්ථාවේදී? n ගියාගේ 11යි. නේ? ඇයි මෙතන 10න් එකක් එකතු වෙලා 11 වෙලානේ. n ගියාගේ 11යි. එතකොට 11න් තමයි පුතේ දැන් මෙතන ඉස්සෙල්ලා මට 10 ලියන්න බැරි වුණා. 10 වෙලා 11ත් වෙනවා. 10 ධන 1 11 වෙනෝනේ. නේ? 11ත් වෙලා. එතකොට 11 වුණාට පස්සේ පුතේ total එක බෙදෙන්නේ 11යි. එහෙනම් එතන එහෙම හරියන්නේ නැහැ. නේ? එහෙනම් හරියන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න වෙන්නේ පුතේ? අපිට මෙතන අයින් කරන්න වෙන මොකද්ද? සමාන ලකුණ අයින් කරන්න වෙනවා. සමාන ලකුණ අයින් කරන්න. අන්න සමාන ලකුණ අයින් කරාම පුතේ n කුඩාද 10ට වඩා කියලා අහුවාම n ගියාගේ 10 වෙන අවස්ථාවේදී වාර 10ක් කරකලා සංඛ්‍යා 10ක් ආදානය කරගෙන මේක නතර වෙයි. එතකොට මෙතන උත්තරේ එන්න ඕන n කුඩාද 10 කියන එක. තේරුණාද? අමාරුයි තමයි ටිකක් සංකීර්ණයි. හැබැයි වගුව ඇඳලා දැන් මට වගුව අඳින්න ඉඩ නැහැ. ඔයා වගුව දිගට ඇඳන් ආව නම් මේක මීට වැඩිය පැහැදිලි වෙනවා. හොඳයි. එතකොට සර් ටියුට් එකේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන කන්ඩිෂන් එක වැරදි. සූඩා කෝඩ් එකේ සූඩා කෝඩ් එකේ කොන්දේසිය දාලා නැහැ. සූඩා කෝඩ් එකේ කොන්දේසිය ඔව්. එතන සමාන ලකුණක් වැදිලා තියෙනවානේ. ඒ සමාන ලකුණ අයින් කරලා දාගන්න හොඳේ. සූඩා කෝඩ් එකේ මම මෙතන සමාන ලකුණක් වැදලා තියෙනවා. ඒක අයින් කරලා ගන්න. එන්න මේක තමයි එන්න ඕන. හොඳේ? රයිට්. මෙතන සමාන ලකුණ එන්න බෑ. හොඳේ? මෙතන තියෙනවානේ මෙන්න මෙතන. ඒක printing mistake එකක්. හරි. මෙන්න මේ සමාන ලකුණ අයින් කරන්න correction එකකින් හරි කපලා හරි දාන්න. සමාන ලකුණ අයින් කරන්න ඕන. සමාන ලකුණ නෙමෙයි මේ දෙකම අයින් කරන්න ඕන. මෙන්න මේ දෙකම අයින් කරන්න ඕන. අයින් කරලා හදලා ගන්න ප්‍රෝග්‍රෑම් එක. හොඳයි? එතන වැරදීමක් තියෙන්නේ. right. හරි. ස්ථාන සම්පූර්ණ කරගන්න පුතේ. ව්‍යාජකේතය ලියන්න පුළුවන් නේ. මම ව්‍යාජකේතය ලියන්න යන්නේ නැහැ. ව්‍යාජකේතය ලියන්න ඕන වෙයිනේ. රයිට් මං කියන්නම්. ඔයාලා ලියා ගන්න. මෙන්න මෙතෙන්ට එන්න ඕන පුතේ. මෙන්න මේ highlight කරපු තැනට total සමානයි 0යි කියලා එන්න ඕන. මෙතෙන්ට එන්න ඕන total සමානයි 0යි. ඊළඟ පේලියට එන්න ඕන n සමානයි 0යි කියලා. මේක පේලි දෙකට වෙන වෙනම එන්න ඕන. මෙතෙන්ට එන්න ඕන total සමානයි 0යි. මෙතෙන්ට එන්න ඕන n සමානයි 0යි. ඊට පස්සේ මෙතෙන්ට කොන්දේසිය දා ගන්න ඕන. මෙතෙන්ට කොන්දේසිය එන්න ඕන මේ මම මේ highlight කරපු තැනට මෙන්න මේ විදියට එන්න ඕන. හොඳේ? මෙන්න මේක එන්න ඕන. n කුඩාද 10ට. n කුඩාද 10ට කියලා එන්න ඕන. හොඳේ? n කුඩාද 10ට කියලා එන්න ඕන. මෙන්න මෙතන ඉස්සරහින් ලියන්න පුතේ.
මෙන්න මෙතන ඉස්සරහින් ලියන්න මෙන්න මේ ඊතලයේ ඉස්සරහින් මේ කොන්දේසිය දාපු තැන ඉස්සරහින් මෙන්න මෙතනින් ලියන්න. සිදු කළ යුත්තේ පුනර්කරන වාර එතන ඉස්සරහින් ලියන්න. සිදු කළ යුත්තේ පුනර්කරන වාර 10ක් බැවින් සිදු කළ යුත්තේ පුනර්කරන වාර 10ක් බැවිනි. 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 දරුවෙක් අහනවා සර් ඒක 11 ගන්න බැරිද කියලා. බෑනේ. අතන බෙදෙන්න ඇවරේජ් එක හොයද්දි 10න් බෙදන්න ඕනේ පුතේ. ඇවරේජ් එක සංඛ්‍යා ගන්න ඉන්න බෙදන්නේ. ඒකින්ද බෑ. හොඳේ. මෙතන තියෙන ඇවරේජ් සමානයි ටෝටල් බෙදීම n කියලානේ. ඒ හින්දා. right. ඊළඟට මෙන්න මෙතෙන්ට මම මෙන්න මේ highlight කරපු තැනට දාන්න මෙන්න මේක. මෙන්න මේක දාන්න පුතේ. total සමානයි total ධන x. total සමානයි total ධන x. ඊළඟ පේලියට n සමානයි n ධන 1. ඊළඟ පේලියට n සමානයි n ධන 1. හරි. හරිනේ. while පුනර්කරණය වෙන්න ඕන එච්චරයිනේ. sorry. input number කියන එක දැම්මේ නෑනේ. එතන වාචිකයේ වරදක් තියෙනවා. මේ ටියුට් එකේ දීපු වාචිකයේ වරදක් තියෙනවා පුතේ. ඉන්න මං කියලා දෙන්නම්. ටියුට් එකේ මං දීපු වාචිකයේ වැරදි. ඔබ ඉන්න මං කියලා දෙන්නම්. start begin total සමානයි බිඳුවයි n සමානයි බිඳුවයි. ඊට පස්සේ ඔන්න while එක පටන් ගන්න ඕන පුතේ. while එක පටන්ගෙන while condition එක දානවා n කුඩාද 10ට වඩා. ඊට පස්සේ තමයි input එක තියෙන්නේ. input number x. ඊට පස්සේ තමයි total සමානයි total ධන x. n සමානයි n ධන 1. while එක end වෙනවා. end while. end while. while එක end වුණාට පස්සේ තමයි average එක හොයන්නේ. average එක සමානයි total බෙදීම n. average එක සමානයි total බෙදීම n. right. average සමානයි total බෙදීම n. ඊට පස්සේ display එක display කරනවා total එකයි average එකයි. මම avg කියලා දාන්නම් average එකයි. දාලා program එක end වෙනවා. ඔන්න ඔහම ව්‍යාජකයේ තේන්න ඕනේ. එතකොට මෙතන තියෙන එක වැරදි පුතේ. මේ කොලයක ලියලා ව්‍යාජකයේ මෙතනින් අලවන්න. හොඳේ. A4 කොලයක මේ ව්‍යාජකයේ ලස්සනට ලියලා අලවන්න. දැන්ට කටු සටහනක් ගහ ගන්න කොහෙන් හරි මෙතන පල්ලෙහා ප්‍රෝග්‍රෑම් එක ලියන්න ඉඳ තියා ගන්න ඕන. මේක කටුවට ලියා ගන්න කොහෙන් හරි. average එක 10න් බෙදන්න බැරිද කියලා අහන පුළුවන්. හැබැයි අපි මෙතන මේකේ දීලා නැහැ එහෙම එකක්. දීපු නැති හින්දා අපි එහෙම කරන්න යන එක වැරදි. හොඳේ.
right. මේක ලියන්නකො ඉස්සෙල්ලා කතාවක් කියන්න. හරිද? මේක ලියලා ඉවරද? කතා කියන්න නේ මට දැන් හොඳ ගණන්. අද පාන්දර 3 ඉඳලානේ. ඔයාලා නැගිට්ටේ 4ට වුණාට මම 3ට නැගිටලා මෙතන මේක arrange කරගන්න ඕනේ ඉතින් හොඳයි. හරි. අපි program එක ලියන්න try කරමු මේකට. අපි program එක ලියන්න try කරමු. මට උදව් කරන්න මේකට program එක ලියන්න. program බලන්න පුතේ. program මම දානවා නමක් program එකට cal නම් කියලා දාමු. right. එතන input output කියලා දාන්න ඕන. මම දැනට semicolon දැම්මා. ඒ variable මොනවද? මට කියන්න ඉක්මනට හොඳ හුස්මක් ගන්න. හැමෝම හොඳ හුස්මක් ගන්න. හොඳ හුස්මක් ගන්න. 50ට ගණන් ගන්න පුළුවන්ද බලන්න හුස්ම අල්ලගෙන. ගාලා හුස්ම අල්ලගෙන 50ට ගණන් ගන්න පුළුවන්ද බලන්න. හොඳ හුස්මක් අරන් 50ට ගණන් කරන් ඉක්මනට. හැමෝම දරුවෙක් අහනවා බයෝ කරලා කොහමද ICT කරන්න කියලා. ඔව් පුතේ. මම ඉස්කෝලේ යන කාලේ O level ICT කියලා විෂයක් තිබුණෙත් නැහැ. A level ICT කියලා විෂයක් තිබුණෙත් නැහැ. අපිට ICT ඉගෙන ගන්න තියා ඉස්කෝලේ කම්පියුටර් තිබුණෙත් නැහැ. මම ඉස්සෙල්ලාම මගේ ජීවිතේ කම්පියුටරයක් අතින් අල්ලන්නේ 2008 අවුරුද්දේදී. එතකොට මම A level ලියන 12 වසරේ. හරි. ඒ කියන්නේ ඔයාලගේ ජීවිතයේදී කම්පියුටර් පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් සමහරු 6 7 වසරේ ඉඳන් එහෙම නැත්නම් දැන් 9 10 වසරේ ඉඳන් ඔයාලා කම්පියුටර් පාවිච්චි කරනවා. ඒතර මම ඉස්සෙල්ලාම කම්පියුටරයක් අල්ලන්නෙත් හත් දෙයියනේ අතින් අල්ලන්නේ. හරි. අතින් අල්ලන්නේ මම 12 වසරේදී විතර. හරි. අතින් අල්ලන්නේ. තකන් අතින් අල්ලන්නෙත් නැහැ. හරි. මුලින්ම ෆයිල් එකක් කොපි කරගන්න මම දන්නේ නැහැ. දැන් ඔයාලා ප්‍රෝග්‍රෑම් ගහන්නත් දන්නවා. මට ෆයිල් එකක් කොපි කරගන්නත් බැහැ. ෆයිල් එකක් කොපි කරගන්නවත් මම දන්නේ නැහැ. හරි. හැබැයි මම මේ පරිගණකයට කම්පියුටරේට අසීමිතව ආදරය කරා මගේ පුතේ. මම ඉස්සෙල්ලාම මගේ ලැප්ටොප් එක ඔයාලට කියලා ඉතින් තවමත් ඔයාලට උගන්වන්න ඔයාලගේ ඉස්සරහට අරන් එන ලැප්ටොප් එක. දැනුත් මෙතන තියෙනවා. ලැප්ටොප් එක තමයි මම ඉස්සෙල්ලාම ගත්තේ. මමම මුදල් උපයලා ගත්තේ ගෙවන්න, ගෙවීමේ ක්‍රමයට. මමම හම්බ කරලා මාසෙට රුපියල් 4000 ගානේ ගෙවන්න ගත්තේ. එකපාරට සල්ලි දීලා ගන්න බැරි හින්දා. මගේ පළවෙනි කම්පියුටර් එක. ඉතින් එහෙම තමයි ඉගෙන ගත්තේ. මම ජීව විද්‍යාව හදාගත්තේ. හැබැයි මම මගේ පරිගණකයට අසීමිතව ආදරය කරා. මම මගේ ජීවිතේ වැඩියෙන්ම ආදරය කරේ කාටද කියලා අහනවා. නම් මගේ පරිගණකයට මම ආදරය කරේ. ඉතින් ඒ ආදරය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මම මගේ ජීවිතේ යම් තාක් දුරක් මාව ගෙනල්ලා මාව උස්සලා තියන්න ඒ පරිගණකයට පුළුවන් වුණා. අද ඔයාලා ඉස්සරහට ගෙනල්ලා උගන්වන අර Toshiba කම්පියුටර් එක තමයි පුතේ. ඒ Toshiba ලැප්ටොප් එක තමයි පුතේ. අද මම මේ ඉන්න තැනට මාව උස්සලා තිව්වේ. මම අද ඉන්න තැනට මාව උස්සලා තිව්වේ. ඔය Toshiba ලැප්ටොප් එකෙන් වීඩියෝ එඩිට් කරා, ෆොටෝ ඡායාරූප සංස්කරණය කරා, ප්‍රෝග්‍රෑම් ගැහුවා, වෙබ් අඩවි හැදුවා. ඔය ලැප්ටොප් එකේ නොකරපු මගුලක් නෑ පුතේ. හොඳයි. ඒකින්ද ආදරය කරන්න පුතේ. පරිගණකයට ආදරය කරන්න, කම්පියුටරයකට ආදරය කරන්න, තාක්ෂණයට ආදරය කරන්න. අනිවාර්යෙන් ඔයාලා ජීවිතේ උපරිමයකට ගෙනියාවේ. A level bio වලින් කරොත්ද maths වලින් කරොත්ද වඩා හොඳ කියලා අහලා තියෙනවා. ඉතින් maths වලින් කරනවා නම් වඩා හොඳයි පුතේ. හොඳයි. right. දැන් තියෙන එක මොකද්ද කියලා අහනවා. දැන් නම් ගොඩක් කම්පියුටර්ස් තියෙනවා. ඒව ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඉතින් දැන් නම් තියෙනවා මගේ ගෙදරම කම්පියුටර්ස් 5ක් තියෙනවා. මෙතරම කම්පියුටර්ස් 3ක් තියෙනවා. මෙතන කම්පියුටර්ස් 3ක් ඔයාලා ඉස්සරහා වැඩ කරනවා. මේ process එක සිද්ධ කරා. හරිද? right. ඉංග්‍රීසි අනිවාර්යෙන් තියෙන්න ඕනද කියලා අහනවා. මටත් ඉංග්‍රීසි බෑ බා. ඉංග්‍රීසි මොකටද? ඉංග්‍රීසි ඕනේ නැහැ. ආසාව තියෙනවා නම් ආදරය කරනවා නම් තමන් මේ විෂයට ආදරය කරනවා නම් ඒ හොඳටම ඇති. ආදරය කරන්න විතරයි පුතේ ඕන. මේ විෂයට ආදරය කරන්න. එච්චරයි ඕන. පරිම ආදරය කරන්න. හැබැයි මේ විෂයට ආදරය කරන දරුවෙක් හැමතිස්සෙම ඉන්නේ මේ විෂයත් එක්ක. ඒ විෂයත් එක්ක ඉන්න දරුවා අනිවාර්යෙන් ඒ ජීවිතේ දිනනවා. මේකේ දෙකක් නෑ මගේ පුතේ. හරි? මේ විෂයට උපරිමයෙන් ආදරය කරන්න. එච්චරයි ඕන. රට යන්න ඉංග්‍රීසි ඕන දහනවා.
දැන් ඔයා කම්පියුටර් එක වැඩ කරන්නේ ඉංග්‍රීසි දැනගෙනද? මේ ප්‍රෝග්‍රෑම් ගහන්න ඉංග්‍රීසි දැනගෙනද? ඕනේ නැහනේ. මේක ගහන්න ඉංග්‍රීසි ඕනද පුතේ? එච්චරයි මං ආන්නේ හොඳේ. රයිට්. හරි. මේක ඊටු ටික මට විචල්යන් කිව්වේ නෑ. ඒයි මේකේ මොනවද විචල්යන් ඕන? අම්මා බයිනවලු IT විතරක් අල්ලගෙන ඉන්නවා කියලා. මමත් බැනුම් ඇහුවේ දවස්වල. right nx total average right විචල්යන් විදියට මම ගන්නවා පුතේ බලමු අපි මේක කතා කරලෙමු විචල්යන් විදියට total ඕන n ඕන xx ඕන විචල්යන්නේ හරිනේ average ඕන right එතකොට අපි විචල්යන් සඳහා මේක පවරද්දි පුතේ total කියන එකට අපිට integer ගන්න පුළුවන් n කියන එකට integer ගන්න පුළුවන් x වලට integer ගන්න පුළුවන් හැබැයි මට average වලට integer කියන දත්ත ප්‍රරූපේ ගන්න පුළුවන්ද බෑ ඇයි බෙදීමක් පාවිච්චි වෙලා තියෙනවා බෙදීමක් සිද්ධ වෙනවා එහෙනම් මට average වලට ගන්න බෑ මට අනිත් ඒවාට ගන්න පුළුවන් total මම ගන්නවා කෙටි කරලා tot කියලා ඇයි මම tot කියලා ගත්තේ කම්මැලි කමට tot ඊට පස්සේ n ගත්තා x ගන්නවා x අරගෙන කෝලන් එකක් දාලා ඉන්ටිජර් දත්තක රූපෙන් ගන්න. ඉන්ටිජර්. ඊට පස්සේ ඇවරේජ් කියන එක මම ගන්නවා AVG කියලා කෙටි කරා AVG. ඒක මම ගන්නවා රියල් දත්තක රූපෙන්. මේවයි කැපිටල් සිම්පල් ભેද නැහැ. හොඳයි? කැපිටල් සිම්පල් ભેද නැහැ. මොකද සංහිඳියාවෙන් ජීවත් වෙන්නේ. කැපිටල් සිම්පල් ભેද නැහැ. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තොත් begin මුලින්ම tot මම total නෙමෙයි tot කියලා අරන් තියෙන්නේ. tot සමානයි බිඳුවයි ඊට පස්සේ n සමානයි බිඳුවයි n සමානයි බිඳුවයි right while n කුඩා දානවා 10ට වඩා do begin හරිනේ වැරදි නම් කියන්න හොඳේ begin input එකක් තියෙන්නේ write කරන්න කියනවා enter මම දානවා any number කියලා enter any numbers ඒක රීඩ් කළා n ට සමාන කරන්න කියනවා n ට නෙමෙයි x ට සමාන කරන්න කියනවා right ඊට පස්සේ while එක ඇතුලේ input එක හරිය total එක දාන්න ඕන total එක මම ගත්තේ tot කියලානේ tot සමානයි tot ධන x ට ඊට පස්සේ n සමානයි n ධන 1ට. ඇයි මේ කවුන්ට් එකක් දාලා තියෙන්නේ? වාර 10ක් හින්දා. වාර 10ක්. එච්චරයිනේ n. right? පල්ලෙහා ඊට නැති හින්දා මම මේ පැත්තෙන් ලියනවා පුතේ. පහළ ඊට නැති හින්දා මම මෙහෙන් ලියනවා. පාලිට නැති හින්දා මෙහෙන් ලියනවා මේ බලන්න පුතේ එතකොට එන්න ඕන ඊළඟට ඇවරේජ් එක ගන්න තියෙන්නේ AVG කියලා AVG සමානයි tot බෙදීම n semicolon ඊට පස්සේ ඩිස්ප්ලේ කරන්න තියෙන්නේ ඩිස්ප්ලේ එක මම ලියනවා write ln කියලා දානවා පේලි දෙකකට write කරන්න කවුද tot එකයි කමා avg එකයි tot එකයි avg එකයි හැබැයි මෙහෙම දැම්මොත් පොඩි අවුලක් වෙනවා මේක එන්නේ එක පේලියට දෙකකට ගමු එක පේලියට උත්තරේ එනවා
write ln avg දාලා එන් කරනවා right කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක හරියයි දරුවෙක් අහනවා end while දාන්න නැද්ද end while දාන්න නැහැ මගේ පුතේ end while වෙනුවට තමයි end කියන එක දාන්නේ හොඳයි කොහොම මේක හරියයි right බලමු ප්‍රෝග්‍රෑම් එක හදලා right හබ් බලමු ප්‍රෝග්‍රෑම් එක හදලා program නම දැන් මේ cal නම් කියලා variable මම ගන්නවා පුතේ dot ඊට පස්සේ n ඊට පස්සේ x integer දත්තක රූපෙට ඊට පස්සේ avg කියන එක මම ගන්නවා real දත්තක රූපෙට begin dot සමානයි බිඳුවයි n සමානයි බිඳුවයි while n කුඩා දානවා 10ට වඩා do begin write කරන්න කියනවා enter any number කියලා ඒක read කළා x ට සමාන කරගන්න කියනවා dot සමානයි dot ධන x n සමානයි n ධන 1 n ඊට පස්සේ avg සමානයි dot බෙදීම n write කරන්න කියනවා dot write කරන්න කියනවා avg end හරිනේ බලමු run කරලා enter any number බලමු ගහලා සංඛ්‍යාවක් 10යි 2යි 4යි 1යි 3යි 5යි 12යි 6යි 2යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි නේ තව එකක් 1යි right උත්තරේ 46යි කියලා ආවා අපි බලමු 46 හරිද කියලා කැල්කියුලේටර් එකක් ගත්තම 46 හරිද බලන්න right බලමු මම මුලින්ම දාලා තියෙන 10 2 4 1 3 5 12 6 2 1 හරිනේ උත්තරේ හරි 46 46 10ෙන් බෙදුවාම 4.6යිනේ
ඇවරේජ් එකත් හරි. ඇවරේජ් එක 4.6යි. එහෙනම් ඔන්න උත්තරේ හරි හොඳේ. සංඛ්‍යා 10ක එකතු අරන් තියෙනවා. ඇවරේජ් එක අරන් තියෙනවා. රයිට්. ඔන්න ප්‍රෝග්‍රෑම් එක. ඔන්න ප්‍රෝග්‍රෑම් එක. රයිට්. මම මේකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මම දාන්නම් ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන්නම්. මට කලින් අපේ දරුවෝ එවලා තියෙනවානේ. රයිට්. ඔන්න ටෙලිග්‍රෑම් ගෲප් එක දැම්මා. WhatsApp එකටත් මම දාන්නම්. WhatsApp හරිනේ. WhatsApp group එකකට දැම්මා. WhatsApp group තුනක් තියෙනවානේ. මම WhatsApp group තුනටම දැම්මා. හරි. ඉතින් ඔන්න හරි. ඉතින් ඔන්න ප්‍රෝග්‍රෑම් එකක් හදලා පෙන්නවා. right ln වෙනවට right කියලා විතරක් දැම්මොත් ලකුණු හම්බ වෙන්නේ නැද්ද? අපෝ නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. ඔය right ln වෙනවට right විතරක් දාන්න මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හොඳේ? right. හරි පුතේ. අද නම් හරිම මහන්සි. ගොඩක් නිදිමතයි, ගොඩක් නිදි මරලා ඉන්නේ. ඉතින් අවසාන වශයෙන් පොඩි කාරණාවක් පොඩි දෙයක් කියන්නම්. එච්චර ලොකු ප්‍රෝග්‍රෑම් එකක් තනියම ලියන්න එන්නේ නැහැ. හැබැයි මම ඔයාලට අභියෝග කරනවා. මගේ පුතේ. මේ අභියෝගය හැම දරුවෙක්ම බාර ගන්න. එක්කෙනෙකුට පුළුවන් වෙලා තව කෙනෙකුට බැරි වෙන්න විදියක් නැහැ. මම කියලා තියෙනවා හැම වෙලාවෙම සලකන්න තමන් තමයි මේ ලෝකේ ඉන්න විශිෂ්ටයා කියලා. හැම වෙලාවෙම තමන් මේ ලෝකේ විශිෂ්ටයා විදියට දකින්න. උත්සාහයෙන් තොර ජයග්‍රහණයක් කවදාවත් නැහැ පුතේ. උත්සාහයෙන් තොර ජයග්‍රහණයක් මේ ලෝකේ නැහැ පුතේ. අපි ඕනම දෙයකට උත්සාහ කරොත් විතරයි අපිට ඒ දේ දිනා ගන්න පුළුවන් වෙන්නේ. මේක හොඳට හිතේ තියාගන්න. මේ කියන වචන ටික හොඳට හිතේ තියාගන්න. ඔයා මේකට උත්සාහ කරන්න. ඔයා මේකට උත්සාහ නොකර ඔයාට කිසිම විදියකින් ජයග්‍රහණයක් ලබන්න බෑ. මම ඔයාට චැලෙන්ජ් කරනවා. මම දැන් මේ කියලා දීපු ප්‍රෝග්‍රෑම් එක මේක රිපීට් එකට සහ ෆෝ ලූප් එකට. දැන් වාර 10යිනේ ෆෝ ලූප් එකට ලියන්නත් පුළුවන්. ෆෝ ලූප් එකට සහ රිපීට් එකට ලියලා group ඔක්කොම enable කරලා තියෙන්නේ. WhatsApp වලට එවන්න, Telegram වලට එවන්න, ඒ groups වලට එවන්න. ඔයා ප්‍රෝග්‍රෑම් එක ලියලා. අද එළි වෙනකන් හරි අද නිදා ගන්න කලින් ටාගට් එකක් තියාගන්න. මෙන්න මේ අභියෝගය මම ඔයාලට දෙනවා. මෙන්න මේ ටාගට් එක මම ඔයාලට දෙනවා. අද නිදා ගන්න කලින් මම දැන් Pascal ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ආකාර මේ ෆෝන් එකේ ඕනනම් Play Store එකට ගිහලා Pascal කියලා ගහලා Pascal app එක තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න පුතේ. එතකොට මම ඔයාලට චැලෙන්ජ් එක දෙනවා. අද නිදා ගන්න කලින් මගේ පුතේ. උඹලාට මට වැඩිය කැපකිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕන. මොකද මේ O level ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ළමයි ඔයාලා. අද නිදා ගන්න කලින් මේ ප්‍රෝග්‍රෑම් එක for loop එකටයි repeat loop එකටයි ගැලීම් සටහන් ව්‍යාජකයට ලියලා ප්‍රෝග්‍රෑම් එක දැන් for loop එකට ගැලීම් සටහන් ව්‍යාජකයට නෑනේ repeat එකට ගැලීම් සටහන් සහ ව්‍යාජකයටයක් තියෙනවා ලියලා ඒකත් මේකට attach කරන්න ෆොටෝ එකකුත් ගහලා දාන්න group එකට ඔන්න මගේ අභියෝගය ඔන්න මගේ challenge එක ඉස්සර වෙන කෙනා නෙමෙයි මම බලන්නේ කොහොම හරි හෙට එළි වෙන්න කලින් මේක කරන කෙනායි මට වැදගත් තේරුණානේ ඉස්සර වෙන කෙනාම නෙමෙයි මම බලන්නේ. හරි? මට ඉස්සර වෙන කෙනා වැඩක් නැහැ. අපි කොහොම හරි මේ දේ කරන්නයි ඕන. හරි? දුවගෙන ගියත්, බඩගාගෙන ගියත්, දනගාගෙන ගියත් අපි යන්නේ එකම තැනට නම් ජයග්‍රහණය එතන පුතේ. ඉතින් ඒකින්ද තමන්ගේ වේගය ගැන හිතන්න එපා. තමන් යන එකයි වැදගත්. එහෙම නැතුව දමල ගහලා අද නිදා ගන්න නම් එපා. ඔන්න මගේ challenge එක. මේ lesson එක පටන් ගන්නත් ළමයි 300කට ආසන්න ප්‍රමාණයක් හිටියා. දැන් නම් මම හිතන්නේ ළමයි 200 ගානයි ඉන්නේ. YouTube එකේ Zoom එකේ නම් ළමයි 190 ගානයි. ඒ කියන්නේ පුතේ මේ තරගෙදී ඔයා ඉදිරියට යන්න නම් කැපකිරීම කරන්න ඕන කියන එක පැහැදිලිනේ. මේ කැපකිරීම කරගන්න බැරි පිරිසක් අතර ඔයාට යන්න ලේසි. තේරුණා නේද? කැපකිරීම කරගන්න බැරි නිදිමතට වහල් වෙච්ච කොච්චර පිරිසක් අපි අතර ඉන්නවද? වැඩි ඕනේ නැහැ මේ ICT කරන මෙච්චර බන කියන මෙච්චර ඔළුව හදන මංගාව ඉගෙන ගන්න අය අතරිනුත් කී දෙනෙක් නම් ඉන්නවද මගේ පුතේ මේ කැපකිරීම කරගන්න බැරි? මම ඔයාලා ඉදිරියේ කැපකිරීම කරද්දී නිදි මරාගෙන මම ඔයාලා ඉදිරියේ මට දැන් නිදා ගන්න තිබුණා. මට මේ ලෙසන් එක කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ මට නිදා ගන්න තිබුණා. හැබැයි එහෙම නොකර ඔයාලා වෙනුවෙන් මම කැපකිරීමක් කරා. මම මේ කැපකිරීම කරන්නේ කවදා හරි ලංකාවේ ලොකුම ICT ගුරුවරයා වෙනවා කියන ඉලක්කය මත. ලංකාවේ ලොකුම ICT ගුරුවරයා වෙනවා කියන ඉලක්කය මත. හරි? ඒ ඉලක්කය වෙනුවෙන් මම මේ කැපකිරීම කරන්නේ. ඉතින්
ඔයාලගේ කැපකිරීම කරන්න ඕන. ඔයා ලස්සන රටකට ජීවත් වෙන්න, ලස්සන රටකට යන්න අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්නවා කියන දේ වෙනුවෙන්. ඒක මහා අමාරු දෙයක් නෙමෙයි. ඒක මහා අමාරු දෙයක් නෙමෙයි පුතේ. ජීවිතේ කැපකිරීම කරන මිනිස්සු කවදා හරි ජීවිතේ දිනනවා. බුදුහාමුදුරුවෝ බුදුුනේ දුෂ්කර ක්‍රියා කළා. එහෙනම් මතක තියාගන්න මගේ පුතේ, වැදගත් වෙන්නේ තමන්ගේ බ්‍රේන් කැපැසිටි එකට වඩා තමන් කොච්චර කට්ට කාගෙන වැඩ කරන්න පුළුවන්ද කියන එක. බ්‍රේන් කැපැසිටි එක මොලේ ධාරිතාවය නෙමෙයි පුතේ. මිනිස්සු කොච්චර කැපකිරීම කරන්න සූදානම්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. මම හැමදාම මම කියලා ඇති පන්තිවල මම ඉස්කෝලේ පළවෙනි අරගෙන නැහැ මගේ ජීවිතේ කවදාවත්. මම කවදාවත් ඉස්කෝලේ පළවෙනිය වෙලා නැහැ පුතේ. කවදාවත් වෙලා නැහැ. හරි? කවදාවත් වේදිකාවට නැගලා මම කතා කරලා නැහැ පුතේ. කවදාවත් වේදිකාවක් ඉදිරියේ මම කතා කරලා නැහැ. කවදාවත් ඉස්කෝලේ කිසිදු තරගයකට, පාසලේ කිසිදු තරගයකට මම ඉදිරිපත් වෙලා නැහැ. කවදාවත් සහතිකයක් අරගෙන නැහැ. හරි? මට ලැබිච්ච පාසලෙන් ලැබුණේ සහතික 3යි. එකක් සාමාන්‍ය පෙළ සහතිකය, දෙවෙනි එක උසස් පෙළ සහතිකය, තුන්වෙනි එක චරිත සහතිකය. ඔච්චරයි. මට ලැබිලා තියෙන්නේ පාසලෙන් මගේ අවුරුදු 13ක පාසල් අධ්‍යාපනය තුල ඔච්චරයි. right? හැබැයි අද මගේ උත්සාහය ලංකාවේ ලොකුම ICT ගුරුවරයා වෙන්න. ඉතින් පුතේ මට වැඩිය දක්ෂ උඹලා. මට වැඩිය වැඩ උඹලා. හරි? මම ICT ඉගෙනගෙන නැහැ. නේ විෂයක් විදියට ඉගෙනගෙන නැහැ. විෂයක් විදියට ඉගෙන ගන්න තිබුණෙත් නැහැ. ඉතින් එහෙනම් පුතේ උඹලට කරන්න බැරි දෙයක් නැහැ. නම් හොඳට හිතර ගන්න මගේ පුතේ. උත්සාහවන්තයෝ ජීවිතේ දිනනවා. කැපකිරීම කරන මිනිස්සු ජීවිතේ දිනනවා. එදා මගේ පාසලේ එක වසරේ ඉඳන්ම 13 වසරට වෙනකම්ම අපේ පන්තියේ ඉඳලා ලොකු දක්ෂ චරිත පළවෙනිය ගන්න, දෙවෙනිය ගන්න, තරඟවල දිනන දක්ෂ චරිතය ඉදියා. සමහරලාට අද යන්න බයික් එකක්වත් නැහැ පුතේ. බස් එකේ ගමන් බිමන් යන්නේ. මම දැකලා තියෙනවා මගෙත් තොටදී මට ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. ඉතින් මේ දේවල් කියන්නේ මං ඉන්න තැන ගැන ඔයාලට කියන්න නෙමෙයි. මට වඩා තැනකට ඔබලට යන්න කියන්න. මට වඩා ජීවිතේ තැනකට යන්න කියන්නයි මේ දේවල් කියන්නේ. හරි? මං ගැන දන්න මගේ මේ ගමේ මිනිස්සු දන්නවා පුතේ. මගේ ජීවිතේ ගෙවිච්ච හැටි. මේ තැනට මං ආපු හැටි. ඉතින් එහෙනම් මම ඉල්ලන්නේ මෙච්චරයි. මේ ඉල්ලීම අනිවාර්යෙන් අද ඉෂ්ට කරන්න. හැම දරුවෙක්ම හොඳට හිතර ගන්න. අද නිදා ගන්න කලින් මේ ප්‍රෝග්‍රෑම් එක ෆෝ ලූප් එකටයි රිපීට් ලූප් එකට හදන්න. ඒ හදන හැම දරුවෙක්ම අනිවාර්යෙන් ජීවිතේ දිනන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පුතේ. ඒ හැම දරුවෙක්ම අනිවාර්යෙන් ජීවිතේ දිනන්න කියලා මම නැවතත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද දවසට මම මේ ලෙසන් එක නතර කරනවා. හැබැයි මම බලාපොරොත්තු වෙනවා ඔයාලගේ ප්‍රෝග්‍රෑම් ටික. එහෙනම් සුබ දවසක් හැමෝටම.